චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යංච භික්ඛවේ රත්තිං තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධති යංච රත්තිං අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති යං ඒතස්මින් අන්තරේ භාසති ලපති නිද්දිසති සබ්බං තං තතේව හෝති නෝ අඤ්ඤතා තස්මා තථාගතෝති උච්චති සාදු සාදු අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ විසින් දේශනා කළ වූ උතුම් ධර්ම රත්නයට උන්වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේලා ප්‍රමුඛ ආරි මහා සංඝරුවනට එමෙන්ම මේ උතුම් ථූපාරාම ස්තූප රාජානන් තුල වැඩ සිටින්න අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් දකුණු අකු ධාතුන් වහන්සේ ප්‍රමුඛ සියලු ලෝකයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලාටද එමෙන්ම බඹලොව සලුමිනි සෑරජුන් දෙව්ලොව සිළුමිනි සෑරජුන් ස්වර්ණමාලී සෑරජුන් මේ උතුම් ථූපාරාම සෑරජුන් ප්‍රමුඛ දාගැබ් වහන්සේලාටද උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ බෝධීන් වහන්සේලා උදෙසාද සිරිපතුල් සතහන් වජිරාසනය ඇතුළු ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලා උදෙසාද අරහත් ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලා උදෙසාද අපගේ නමස්කාරය වේවා සාදු සාදු කැනඩාවේ මැනිබෝටා බෞද්ධ විහාරයේ වස්සාන ධර්මදේශනා මාලාවේ අවසාන ධර්මදේශනාව තමයි මේ මොහොතේ පවත්වන්නේ ඒ වගේම මේ පිනුතුන් ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ. ඉතින් වසංගත රෝග තත්ත්වයට සමගාමීව බොහෝ පින්දහම් රැස් කරගන්නට අපට අවස්ථාවක් ලැබුණා. වාසනාවන්ත වුණා මේ අට්ඨමස්ථානය ඇසුරු කරගෙන මේ කාලයේ කටයුතු කරන්නට පින්දහම් රැස් කරන්නට. ඉතින් අපගේ කල්යාණ මිත්‍ර පින්වත් සුගතසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ කළ ආරාධනාවෙහි ප්‍රතිඵලයක් ලෙස මේ ධර්ම දේශනාව මේ උතුම් ථූපාරාම දාගැබ් පරිශ්‍රයේ සිට සිදු කරන්නට ලැබීම මාද අප සියලු දෙනාද ලද වාසනාවක්. මා මුලින් පාලියෙන් යම්කිසි සජ්ජායනාවක් සිද්ධ කළා. ලෝකාවබෝධ සූත්‍රයෙහි අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට තථාගතයයි කියන්නට හේතු වන කරුණු කිහිපයක් සඳහන් කළා. ඒ අතරින් එක්තරා කරුණක් තමයි මා සජ්ජායනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, යම්කිසි රාත්‍රියකදී තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ සම්මා සම්බෝධියට පත් වුණාද?
යම් කිසි රාත්‍රියකදී අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද ඒ අතර කාලය තුලදී යමක් දේශනා කරනවද පිහිටුවනවද නිර්දේශ කරනවද ඒ සියලු දේම ඒ අයුරින්ම වන්නේය අන් අයුරකින් නොවන්නේමය කියලා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේට තථාගතයයි කියනු ලබන්නේය කියලා. තස්මා තථාගතෝති වුච්චති. අන්න ඒ නිසා තථාගතයන් වහන්සේට තථාගතයයි කියනු ලබන්නේය කියලා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් විසින් පමණයි එවැනි සිංහනාදයක් මේ ලෝකයට එලි දක්වන්නට හැකියාවක් උරුම කරගන්නේ. බුදුරජාණන් වහන්සේ නමකට පමණයි එවැනි සිංහනාදයක් සිද්ධ කරන්නට පුළුවන් වන්නේ. ඉතින් එවැනි උත්තමයන් වහන්සේ නමක් සරණ යන්නට ලැබීම අපලද මහා භාග්‍යයක්. ඉතින් මේ බුදුමුවින් වදාරන ලද ධර්ම කරුණු කිහිපයක් මේ වෙලාවේ අපි ඉගෙන ගන්නවා. ශ්‍රවණය කරනවා. සමහර පින්වතුන් පුරුදු පුහුණු කරන කරුණු වෙන්නට පුළුවන් මේ ශ්‍රවණය කරන්නේ. නමුත් තවත් ඒ ඉගෙනගත් කරුණු දියුණු කරගන්නට තමන් පුරුදු කරන ධර්ම මාර්ගයේහි අභිවෘද්ධිය තකා හේතු වෙන නිසා අපි නැවතත් ඒ ශ්‍රවණය කරනවා කියන තාගෙන ඒ පින්වතුන්ට ශ්‍රවණය කරන්නට පුළුවන්. මා මේ දේශනාවේදී මූලිකත්වය දෙනවා ගුණධර්ම පුරුදු කිරීම හා ඒ ගුණධර්ම හේතු කරගෙන ඒ ගුණධර්ම සත්‍යානුභාවයෙන් සත්‍යක්‍රියා කොට සුවපත් භාවය ලබන්නට හේතු වන ආකාරය පිළිබඳව. අපි දන්නවා සත්‍යක්‍රියා කිරීමෙන් යහපත උදා කිරීම පිළිබඳව මේ ලෝකයට විශිෂ්ටාකාරයෙන් ඉස්මතු කරේ අපගේ භාග්‍යවතුන් වහන්සේ. අපි නිතර සජ්ජායනා කරනු ලබන පිරිතක් වන රත්න සූත්‍ර දේශනාව ඔබ දන්නවා. එහි තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය ඒ වගේම ආර්ය මහා සංඝ රත්නය මුල් කරගෙන සත්‍යක්‍රියා කොට සුවපත් භාවය යන්න අයට සැලසීම සහ තමන් සුවපත් වන ක්‍රමවේදයක්. මේ සත්‍යක්‍රියා කිරීමේදී විශේෂයෙන් මේ සත්‍යක්‍රියාව සිදු කරනු ලබන පුද්ගලයාගේ තිබෙන ශ්‍රද්ධා, සීල, සුතචාග ප්‍රඥාදී ගුණධර්මයන් බලපානවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම සෝවාන් වන පුද්ගලෙක් රතන සූත්‍රය මුල් කරගෙන සත්‍යක්‍රියාවක් සිද්ධ කරනවා කියන්නේ. ඒ පුද්ගලයා ඒ සත්‍යක්‍රියාවෙන් අත්දකින්නා වූ යම්කිසි සිතක් තිබෙනවා නම් ඊට වඩා බලවත් වූ සිතක් අත්විඳින්නට පුළුවන් සකදාගාමී පුද්ගලයා ඒ සත්‍යක්‍රියාව සිද්ධ කරනවා. ඊළඟට අනාගාමී උත්තමේ ඒ සත්‍යක්‍රියාව සිදු කරනවා නම් එහි ප්‍රතිඵල අර දෙකොටසට වඩා බලවත්. ඊටත් වඩා බලවත් වෙනවා රහතන් වහන්සේ නමක් ඒ සත්‍යක්‍රියාව කරනවා නම් ඊටත් වඩා බලවත් වෙනවා බුදුරජාණන් වහන්සේ නමක් එම සත්‍යක්‍රියාව සිද්ධ කරනවා නම්. මේ වගේ කාලයක විශේෂයෙන්ම මේ වසංගත රෝගයක් හේතු කරගෙන මේ මුළු ලෝකෙම භ්‍රාන්තියට පත් වෙලා ඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට අපිට අපේ සුවපත් භාවයේ පිණිස වගේම ලෝකයාගේ සුවපත් භාවයේ පිණිස මේ සත්‍යක්‍රියාව කිරීමෙන් බොහෝ ප්‍රතිඵල අත්දකින්නට අවස්ථාවක් ලැබෙනවා නොඅනුමානයි. විශේෂයෙන්ම සත්‍යක්‍රියාවක් සිදු කොට අන් අයගේ යහපත ප්‍රාර්ථනා කරනකොට මෛත්‍රී කරුණාව පැතිරවීමෙන් රැස් වෙන පිනකට උරුමකම් කියන්නට මේ පුද්ගලයාට අවස්ථාව ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට දන් දෙනවටත් වඩා සිල් රකින්නටත් වඩා බොහෝ පින් රැස් වෙන මේ භාවනාමය පුණ්‍ය ක්‍රියාවක් සිද්ධ කරන්නට අවස්ථාවක් එතෙන්දී ලබා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මේ සත්‍යක්‍රියාවෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට ප්‍රතිඵල ලබන්නේ කොහොමද කියන කාරණාව ඉස්මතු වෙන එක්තරා කතාවක් මම ඔබට මේ වෙලාවේ දේශනා කරනවා. මේ සිද්ධියට මුල් වෙන්නේ විශාඛා උපාසිකාව. විශාඛා උපාසිකාව මේ බුද්ධෝත්පාද කාලේ නෙවෙයි අබුද්ධෝත්පාද කාලයක තමන්ගේ සීලමය ගුණධර්මයන් ප්‍රමුඛ කරගෙන තමා තුළ තිබෙනා වූ ගුණධර්මයන් මූලික කරගෙන ඒ ගුණධර්ම සත්‍යක්‍රියාවක් බවට පරිවර්තනය කරලා ඒ හේතුවෙන් සූපත් වූ ආකාරයක් ගැන ඉස්මතු වෙන දේශනාවක්. ජාතක දේශනාවක්.
සුරුචි ජාතක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ චාතුරු මහා දීපික මහා මේඝය කියලා විශාල වැස්සක් පතිත වෙනවා. මේ මුළු ලෝකෙටම එකවර මේ වැස්ස පතිත වෙනවා. ඉතින් මේ වර්ෂාව හේතු කරගෙන මේ ගම්නියංගම ආදී බොහෝ මේ මිනිසෙන්ගේ ධනහිස් මට්ටමට කලවා මට්ටමට වගේ වතුරෙන් යට වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක විශාඛා උපාසිකාව බුද්ධ ප්‍රමුඛ සංඝයාට තමන්ගේ මන්දිරයට දන්පැන් වැළඳීමට ආරාධනා කළා. ඉතින් ඒ ආරාධනාව පිළිගෙන අනිත් දවසේ බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා ප්‍රමුඛ සංඝ රත්නය විශාඛා උපාසිකාවගේ මේ දාණයට වටිනවා. පාගමනින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ 이르දි බලය හේතු කරගෙන. ජේතවනාරාමේ නතුරුදහන් වෙලා විශාඛාවගේ මාලිගාව ඉදිරියේ පහළ වුණා. ඉතින් මේ වෙලාවේ අර මේ මාලිගාවෙහි පරිසරය අවට පවා වතුරෙන් යට වෙලා තවමත් අර වැස්ස පතිත වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ 이르දිය නිසා බුදුරජාණන් වහන්සේගේ හෝ අර සංඝ රත්නයේ සිවුරක කොනකවත් වතුර බින්දුවක් තරමටවත් තෙමිලා නැහැ. ඉතින් විශාඛාව ඉස්සරහට ආවට පස්සේ දකිනවා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා මේ මහා වැස්සට ඒ තෙමෙන අවකාශය ඉන්නවා. නමුත් තෙමෙන්නේ නැහැ. ඉතින් හරීම සාදුකාර සිතින් යුක්තව ශ්‍රද්ධා සිතින් යුක්තව සතුටු වෙනවා. අනේ මගේ භාග්‍යවතුන් වහන්සේ කොච්චරනම් 이르දිමත්ද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාව තම මාලිගය ඇතුළට වැඩම කරවලා ආසනවල වැඩ ඉඳින්න අවස්ථාවේ ඔක්කොම සකස් කරලා බොහොම ශ්‍රද්ධා සිතින් දන්පැන් පූජා කළා. දන්පැන් වැළඳු භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නය ටික වෙලාවක් නිහඬව වැඩ හිටියා. ටික වෙලාවක් ගියාට පස්සේ විශාඛාව භාග්‍යවතුන් වහන්සේට නුදුරින් බිම වාඩි වෙලා වන්දනා කරගෙන කියනවා ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේගෙන් වර කිහිපයක් තිබෙනවා ඉල්ලා ගන්නට. වර කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් විශේෂ වරප්‍රසාදයන් කිහිපයක් තිබෙනවා මාහට ලබා ගන්නට කියලා කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පවසනවා විශාඛාව තථාගතයන් වහන්සේලා වනාහි ඉක්ම වූ වර ඇත්තෝය කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා මේ මිනිස්යෝ වේවා යම්කිසි දෙවි කෙනෙක් වේවා මොනවා හෝ මේ ඉල්ලීමක් කරනවා නම් අර ඒ ඉල්ලීම් දෙන ස්වභාවය ඉක්මවලා කියනවා ඉන්නේ. දැන් අපි නම් දෙවිවරු ළඟට ගිහිල්ලා හරි මොනවා හරි අපිට අවශ්‍යතාවයක් වුණාම ඉල්ලා හිටිනවා මේ දේ කරලා දෙන්න කියලා. සමහර වෙලාවට එහෙම අපේ පුණ්‍ය ශක්තියත් හේතු කරගෙන මේ වගේ අවස්ථාවල ප්‍රයෝජන ලැබෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගෙන් අපිට ඕන දේවල් ඒ විදිහට ඉල්ලලා ඒවා අනුමත කරගන්නට එහෙම බෑ. ඒ සර්වඥන් වහන්සේලාගේ තියෙන ගුණයක්. ඒ වෙලාවේ විශාඛාව කියනවා ස්වාමීනි මායේ ඉල්ලන්නා වූ වරප්‍රසාදයන් මට නෙමෙයි මේ භික්ෂු භික්ෂුණී කියන සංඝයාට පක්ෂපාතී වූ දේවල් තියෙනවා. ඒ සංඝයාගේ අභිවෘද්ධිය පිණිස පවතින දේවල් තියෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පවසනවා හොඳයි විශාඛාව ඔබගේ ඒ වරප්‍රසාද පවසන්න කියලා. ඉතින් එතෙන්දී එතුමේ වරප්‍රසාද 8ක් ඉල්ලා සිටිනවා. ආයතින් සම්බන්ධ වෙනවා ජීවිතාන්තය දක්වා මේ වැසිසලු පූජා කරන්නට අවසර ඉල්ලනවා. ඊළඟට ජීවිතාන්තය දක්වා භික්ෂුන් වහන්සේලාට බෙහෙත් ගිලන් ප්‍රසාදී දේවල් පූජා කරන්නට අවසර ඉල්ලා සිටිනවා. භික්ෂුණීන් වහන්සේලාට උපස්ථාන කරන්න අවසර ඉල්ලා සිටිනවා. ඊළඟට භික්ෂුන් වහන්සේලා ගමනක් බිමනක් වඩිනකොට ඒ ගමික බත සපයන්නට අවසර ඉල්ලා හිටිනවා. ඊළඟට භික්ෂුන් වහන්සේලාට අවුලුපත් කැඳ ආදී දේවල් පූජා කරන්නට අවසර ඉල්ලා සිටිනවා. ඔය වගේ ඉල්ලීම් 8ක් එතුමිය ඉදිරිපත් කරනවා. මේ ඔක්කොම භික්ෂු භික්ෂුණී කියන සංඝයා උදෙසා කැප වූ දේවල්. ඒ කියන්නේ දැන් කටින පින්කමක් බාරගත්ත පුද්ගලයෙකුට අනිත් අයට නැති විශේෂ වරප්‍රසාද තිබෙනවනේ. ඒ කියන්නේ ඒ ඇත්තාට පුළුවන් ඕනම වෙලාවක ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය දේවල් සපයන්න. අනිත් අයට එහෙම හැම වෙලෙම බෑ. භික්ෂුන් වහන්සේලාට අවශ්‍යතාවයක් වුණාම ඒ කටින පින්කම බාරගත් උපාසක මහත්මයාට හෝ මහත්මියට කියලා ඒ කටයුතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම සිව්පස්සේ මුල් කරගත්ත යම්කිසි අවශ්‍යතාවයක් ආවොත් ඒක කියලා ඒ කටයුතු කරගන්න පුළුවන්.
නැත්තම් භික්ෂුන් වහන්සේලාට එහෙම අර හැම ගිහි කෙනෙක්ගේම ගිහි පින්නතුන්ගේම කැමති දේවල් එහෙම අවශ්‍යතාවය එනකොට ඉල්ලන්න බෑ. එතකොට සංඝයා අතර සම්මතයක් විදිහට ඇති වෙනවා මේ පුද්ගලයා කරා ගිහිල්ලා මෙහෙම මේ ගිලන්පස ආදී දේවල් ලබා ගන්නත් පුළුවන් කියලා. ඉතින් විශාකාව මේ ඉල්ලීමට කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා විශාකාවනි ඔබ මේ ඉල්ලීම මට ලබා ගන්න මේ වරප්‍රසාද 8කට කැමැතිව කටයුතු කරන්නේ ඇයි කියලා. ඉතින් ඒ වෙලාවෙ එතුමි කියනවා මේ මෙලෝ පරලෝ යහපත පිණිස හේතු වෙන්නේ අනුසස් යා සිටිනවා. චිත්ත සමාධියට ආදී හේතු වෙන ආදී විස්තර කියපුවාම භාග්‍යතුන් වහන්සේ තුන්යලක් සාදු නාද දුන්නා කියනවා. ඒ කියන්නේ වරප්‍රසාද 8 අවසර ඒ 8ට අවසර දුන්නා. එතකොට බලන්න මේ කාන්තාවක් වෙලා ඉඳලා වර 8ක් භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලලා භාග්‍යතුන් වහන්සේ වෙතින් ඒ වර 8ට අවසර ලබා ගත්තා. මේක අස්තිරිමත් සිද්ධියක්. අපිට එච්චර නොතේරුණාට. බුදුරජාණන් වහන්සේ එහෙම ලේසින් විශේෂයෙන්ම ගිහි කෙනෙක් කියපු දෙයක් අනුමත කරන්නේ නැහැ. දෙවිවරු පවා සමහර වෙලාවට කියලා තියෙන දේවල් භාග්‍යතුන් වහන්සේ පිළි අරගෙන නැහැ. ඉතින් ඒ නිසා මේ ස්ත්‍රී ආත්මයක් ලැබලා මේ වගේ අසිරිමත් වූ වරප්‍රසාදයන් 8කට අවසර ලබා ගත්තනේ කියලා භික්ෂුන් වහන්සේලා කතා වුණා. ඉතින් ඊට පස්සේ වර 8ට අවසර දුන්නාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ගන්ධ කුටියට වැඩම කළා. විශාකාවත් තමන්ගේ මාලිගාවට ගියා. දැන් එදා දවසේම බොහෝ භික්ෂුන් වහන්සේලා ධර්මශාලාවට ආදී එකතු වෙලා කතා කරන්නේ මේ විශාකාව ලැබපු වර 8 ගැනයි මේ විශාකාවගේ මේ අසිරිමත්කමයි ගැන. කාන්තා ආත්මයක් ලැබලා ස්ත්‍රී ආත්මයක් ලැබලා මේ භාග්‍යතුන් වහන්සේ නමකින් වර 8ක් ලබා ගත්තනේ කියලා. පින්වත්නි නොයෙකුත් රට රාජ්‍යයන් වල රජවරු ඉන්නවා. ලෝක ප්‍රසිද්ධ නොයෙකුත් නළු නිළියෝ ආදී ඇත්තෝ ඉන්නවා. ලෝක ප්‍රසිද්ධ චරිත ඉන්නවා. මේ වගේ ඇත්තෝ එක්ක අපිට විනාඩියක් හරි ගත කරන්න ලැබීම සාමාන්‍යයෙන් කෙනෙකුට ඒක වරප්‍රසාදයක්. නමුත් බුදුරජාණන් වහන්සේ නමකගේ මේ වගේ අවස්ථාවන් 8ක් ලබා ගැනීම අපිට ඒක තේරෙන්නේ නැහැ ඒකේ වටිනාකම. අපිට අර වගේ ලෞකික වූ අවස්ථාවන් ජීවිත කීපයකට සැරයක් හරි අත්පත් කරගන්න පුළුවන්. සමහරට මේ ජීවිතෙත් පුළුවන්. යම් කිසි බලයක් ධනයක් තියෙනවා. නමුත් පින්වත්නි බලන්න බුදුරජාණන් වහන්සේ නමකගෙන් මේ වගේ වරප්‍රසාද 8කට අවසර ගන්න පුළුවන්ද කියලා ජීවිත කාලය තුලම මේවා ක්‍රියාත්මකයි. අසිරිමත්. ඉතින් භාග්‍යතුන් වහන්සේ සවස් කාලේ මේ ධර්මශාලාව කරා වැඩම කළා. ඉතින් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා රැස් වෙලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ අහනවා ආයුෂ්මත්නි ඔබ මේ සවස් කාලේ මොනවද කතා කළේ කියලා. ඉතින් ඒ වෙලාවේ කියනවා ස්වාමීනි අපි කතා කළේ මේ විශාකාවගේ අසිරිමත්කම ගැන. ස්ත්‍රී ආත්මයක් ලැබලා තථාගතයන් වහන්සේගෙන් වරප්‍රසාද 8ක් ලැබුවානේ. ඒක හරි අසිරිමත් සිද්ධියක්. අපි ඒ ගැන කියනවා කතාව. භාග්‍යතුන් වහන්සේ පවසනවා විශාකාව දැන් විතරක් නෙවෙයි අතීතෙත් මගින් ඔය ආකාරයෙන් වරප්‍රසාද ලැබුවා කියනවා. ඉතින් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටිනවා හොඳයි එහෙනම් ස්වාමීනි අපට අතීත විස්තරේ කියා වදාරත්වා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පවසනවා අතීත විස්තරය. ඒ කියන්නේ අතීතයේ තමන් වහන්සේ බෝසත් අවදියේ ඉන්නකොට විශාකාව තමන් වහන්සේගෙන් වරප්‍රසාද ලැබූ විස්තරය උන්වහන්සේ වදාලා. මෙන්න මෙහෙමයි මේ සිද්ධිය. අතීතයේ දඹදිව මිථිලා කියන රාජධානියේ හිටිය එක්තරා රජ කෙනෙක් සුරුචි කියලා. මේ නම නම් ටිකක් අපිට නුහුරුයි නමුත් ඒ කාලේ තිබුණ නම. මේ සුරුචි රජුරවන්ට පුතෙක් හිටියා. ඒ පුතාගේ නම සුරුචි. එතකොට සුරුචි කුමාරයා. ඒ කාලෙම හිටියා බරණස් නුවර බ්‍රහ්මදත්ත රජුරවන්ට පුතෙක්. බ්‍රහ්මදත්ත කුමාරයා. මේ සුරුචි කුමාරයා තමන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා ගුරුවරයාට උදපඬුරු අරගෙන ගුරුවරයා ඉන්නේ දිසාපාමොක් ඇතුළුතුමාව මුණ ගැහෙන්න යනවා මිථිලා නුවරින්ද. යනකොට ටිකක් දුර ගියාට පස්සේ මහන්සි අරින්න කියලා එක්තරා ශාලාවක ලෑල්ලක් මත සැතපුණා. ඒ වෙලාවේ අර බ්‍රහ්මදත්ත කුමාරයා ඔය කටයුත්ත සඳහාම ඒ කියන්නේ තමන්ගේ ඒ ගුරුවරයාට උදපඬුරු අරගෙන අර
ඇදුරුතුමා වෙත යනවා. මහන්සි අරින්න කියලා අර ශාලාවෙම එක්තරා ලෑල්ලක සැතපුණා. දෙන්න දැන් නුදුරින් ඉන්නවා. කොහින් හරි දෙන්න කතා බහකට අවස්ථාව හදාගත්ත. දෙන්න හිතවත් වුණා. ඊට පස්සේ දෙන්නම ගුරුවරයා වෙත ගිහිල්ලා පුද පඬුරු ආදී දේවල් පූජා කරලා දෙන්න ආයේ එකටම එනවා. තව ටික දුරකින් දෙන්න ජනපද දෙකකට යනවා. දෙන්න වෙන් වෙනවා. සුරුච්ච කුමාරයා කියනවා අපි මේ ඇති කරගත්ත මිත්‍රත්වය විනාශ කරන්න හොඳ නැහැ. මේක නැති වෙන්න දෙන්න හොඳ නැහැ. අපි මේ මිත්‍රත්වය ජීවිතාන්තය දක්වා අරගෙන යන්න ඕනේ. ඒ නිසා අපි මෙහිම ප්‍රතිඥාවක් ගමු. අපි දෙන්නට දෙන්න ප්‍රතිඥාවක් හදාගමු. මොකද්ද? සුරුචි කුමාරයා කියනවා අපි රජ වුණාට පස්සේ අපිට දරුවෝ හම්බෙයි. මට පුතෙක් හම්බුනොත් ඔබට දුවෙක් හම්බුනොත් ඒ දෙන්න විවාහ කරලා දෙන්න. බැරි වෙලාවත් මට දුවෙක් උරුම වුණොත් ඔබට පුතෙක් උරුම වුණොත් ඒ දෙන්න විවාහ කරලා දෙන්න. දෙන්නම මේ ප්‍රතිඥාව පිළිගත්තා. පිළි අරගෙන බොහොම ආදරණීය විදිහට වැළඳගෙන බොහොම හිතවන්ත විදිහට වෙන් වුණා. ටික කාලයක් ගියාට පස්සේ මේ සුරුචි කුමාරයාට රජකම හිමි වුණා. ඒ කියන්නේ ওই දෙවනි සුරුචි රාජ්‍යරුව. බරණස් නුවර රජතුමා බවට අර බ්‍රහ්මදත්ත කුමාරයා උරුමකම් කිව්වා. ඔහොම ටික කාලයක් යනකොට මේ සුරුචි රාජ්‍යරුවන්ට පුත් කුමාරයෙක් ලැබුණා. ඒ කුමාරයාටත් නම දැම්ම සුරුචි කියලා. අර බ්‍රහ්මදත්ත කුමාරයා රජ වුණාට පස්සේ ලැබුණේ දුවෙක්. එයාගේ නම සුමේදා. සුමේදා තමයි අපේ විශාඛා උපාසිකාව ඒ කාලේ සුමේදා කුමරිය විදිහට කටයුතු කළේ. එතුමිය තමයි මෙතන අපිට කතාවේ ප්‍රධාන චරිතය බවට පත් වෙන්නේ. ඉතින් මේ සුරුචි කුමාරයාට අවුරුදු 16ක් විතර වෙනකොට අර සුරුචි රජුව කතා වුණා දැන් අපේ කුමාරයාට රජකම දෙන්න ඕනේ. ඊට සමගාමීව විවාහයක් කරලා දෙන්න ඕනේ ආදී වශයෙන්. කියලා කල්පනා කරා කවුද මගේ පුතාට සුදුසු කියලා කල්පනා කරනකොට මතක් වුණා පොඩි කාලේ තමන් බ්‍රහ්මදත්ත කුමාරයාත් එක්ක මේ කතා බහක් ඇති කරගත්තා. දැන් එයා රජුරු එයාට දුවෙක් ඉන්නවා බොහොම ලස්සන ගුණවන්ත දුවෙක්. මේ ප්‍රතිඥාවට අනුව මගේ කුමාරයාට එද්දීනි උරුම විය යුතුයි. කියලා ඇමතිවරු පිටත් කරා තමන්ගේ මේ සුරුචි පුත් කුමරුට අර සුමේදා කුමරියව කැඳගෙන ඉන්න අවස්ථාව ලබා ගැනීම පිණිස. ඉතින් එහෙම යනකොට ඒ අතර බ්‍රහ්මදත්ත රජුරෝ තමන්ගේ බිසවත් එක්ක මෙන්න මෙහෙම කතාවක් ඇති කරගන්නවා. ඒ කියන්නේ අර පොඩි කාලේ සුරුචි කුමාරයාත් එක්ක යාළු වුණ කුමාරයා දැන් මේ බ්‍රහ්මදත්ත රජුරෝ අහනවා තමන්ගේ දේවියගෙන් දේවිය මේ කාන්තාවකට තියෙන දුක් මොනවද? එතකොට මේ දේවිය කියනවා ස්වාමීනි කාන්තාවකට මේ සපත් නිරෝෂේ තරම් දුකක් නැහැ කියනවා. සපත් නිරෝෂය කියලා කියන්නේ බොහෝ බිසෝවරු අතර බොහෝ බිරින්දෑවරු අතර එක බිරිඳක් බවට පත් වීම. මේක මහා දුකක් කියනවා. ඒ කියන්නේ අර සැමියගෙන් ලැබෙන ආදරය බෙදිලා යනකොට Tamante ආදරය නිසියාකාරව නොලැබීම මහා දුකක් කියනවා. ඒවට අනුමැතිය දීපු ආගම් තියෙනවා බොහෝ. නමුත් ඒක මහා දුකක්. ඒ අය එලි දැක්වේ නැති වුණාට අපිට කිව්වේ නැති වුණා. ඉතින් ඊට පස්සේ මේ බ්‍රහ්මදත්ත රජුරෝ කියනවා එහෙනම් මගේ සුමේදාව කවදා හරි විවාහ කරලා දෙන්නේ එතුමිය විතරක් බිරිඳ කරගන්න කෙනෙකුට විතරයි කියනවා. ඔහොම ඉන්නකොට අර පිරිස එනවා සුරුචි රජුරන්ගේ පිරිස. ආවිල්ලා කියා සිටිනවා ස්වාමීනි අපිව මේ සුරුචි රාජධානියේ ඒ සුරුචි රජුරෝ මිථිලා නුවර ඒ සුරුචි කුමාරයාට ඔබ වහන්සේගේ සුමේදා කුමරිය විවාහ කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා කියලා. එතකොට බ්‍රහ්මදත්ත රජු අහනවා මේ පිරිසගෙන් ඔය බ්‍රහ්මේ සුරුචි කුමාරයාට තවත් බිසෝවරු ලැබෙනවද කියලා. රජකම ලැබුණාට පස්සේ තවත් බිසෝවරුත් එක්ක ඉන්න වෙනවද කියලා. කියනවා අනේ ස්වාමීනි මොනව අහනවද? මේ මිථිලා රාජධානියේ යොදුන් 300ක් විතර විශාලයි කියනවා. සාමාන්‍යයෙන් මේ පරපුරේ හැටියට එතුමට 16000ක් පමණ කාන්තාවෝ හිමි වෙනවා කියනවා. ඒකයි කියනවා අපේ කුල සිරිත. එතකොට බ්‍රහ්මදත්ත රජුරෝ කියනවා එහෙනම් මගේ දුව දෙන්නේ නැහැ කියනවා. මගේ දියණිය දෙන්නේ එතුමිය පමණක් බිසව කරගන්නවා නම් විතරයි කියනවා. ඉතින් ඊට පස්සේ ඇමතිවරු
ගියා ගිහිල්ලා සුරුචි රජුරන්ට මේක සලකලාට පස්සේ ඒකට කැමති වුණේ නැහැ. කොහොම නමුත් සුරුචි කුමාරයාට මේ සුමේදා කුඹරියගේ තියෙන ලස්සන ගැන එතුමියගේ ගුණධර්ම ගැන යහපත්කම ගැන ආරංචි වුණා. ආරංචි වෙලා දැන් එතුමියමයි මතක් වෙන්නේ. බැරිම තැන ගිහිල්ලා කියනවා රජතුමනි මට අර 16000ක අංගන නැති වුණත් කමන්නේ මට මිතුමිය ඕනේ. මට සුමේදාව ඕනේ කියලා. පස්සේ අකමැත්තෙන් උනත් රජවරු ඒකට අවසර දුන්නා. ඊට පස්සේ ප්‍රතිඥාවක් යවුවා බ්‍රහ්මදත්ත රජුරවන්ට සුරුචි කුමාරයා මිතුමිය සමග පමණයි ඉන්නේ. මිතුමිය පමණයි ප්‍රධාන බිසව වෙන්නේ. ඊට අමතරව අන්තපුර ස්ත්‍රීන් කවුරුත් නැහැ. ප්‍රතිඥාවක් යවුවා. ඊට පස්සේ සුමේදාව බොහෝම හරසරින් යුක්තව මාලිගාවට කැඳගෙන ආවා. දෙන්න විවාහ වුණා. විවාහ වෙලා මේ බොහොම දීර්ඝායුෂ තියෙන කාලයක සිද්ධියක්. අවුරුදු 10000ක් මේ ඉන්නවා විවාහ වෙලා දරුවෝ නැහැ. පස්සේ මිනිස්සු උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා රජපරපුර ඉදිරියට ගෙන යන්න පුත් කුමරෙක් නැහනේ කියලා. ඊට පස්සේ මිනිස්සු කියන්න පටන් ගත්තා මෙච්චර මේ කුමාරිකාව උරුමයි එයාලත් එක්ක ඉඳලා දරුවෙක් හදන්න කියලා. රජුරවන්ට මේ ආරංචි වෙනවා. රජුරෝ නිවේදනයක් නිකුත් කළා. මම මේ සුමේදා කුමරියව මේ මාලිගාවට එක්කරගෙන ආවේ ගෙන්න ගත්තේ ප්‍රතිඥාවක් දීලා. මම ඒක කඩන්නේ නැහැ. මට කරන්න දෙයක් නැහැ කුල ප්‍රවේණී සම්බන්ධ ප්‍රශ්නෙට මට කරන්න දෙයක් නැහැ. මම මේ ප්‍රතිඥාව කඩන්නේ නැහැ කියලා. බලන්න පින්වත්නි රජ කෙනෙකුට කොච්චර නිදහසක් තිබෙනවද? දැන් මේ කුල ප්‍රවේණියෙන් එන යම්කිසි සම්ප්‍රදායක් තවත් අන්තක්පුර ස්ත්‍රීන් එක්ක ඉන්නවා කියන නමුත් මෙතුමා ඒක ප්‍රතික්ෂේප කරනවා. මිනිස්සු ඉල්ලීම් කරනවා උද්ඝෝෂණය කරනවා ඉන්න කියලා. නමුත් ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ අබුද්ධෝත්පාද කාලයක බලන්නේ පුරුෂකම නියම ඒක තමයි පිරිමිකම. දීප ප්‍රතිඥාව රකින්නවා. විශේෂයෙන්ම තුන්වෙනි සිල්පදයේ අරබය අද ගොඩාක් ප්‍රශ්න තිබෙනවා. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම පවුල්වල නොයෙකුත් අර්බුද හටගෙන තිබෙනවා. බලන්න මේ අබුද්ධෝත්පාද කාලයක බලය බලවන්ත දීර්ඝායුෂ තියෙන කාලයක මේ මහා විශාල රාජධානියක රජ කෙනෙක් තමන්ගේ බිරිඳට දීපු වචනේ රකින්නවා. කොච්චර අසිරිමත්. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ඇත්තෝ කොහොම ඉන්නේ නැද්ද? ඊට පස්සේ සුමේදා කුමරිය කල්පනා කරනවා මේ මිනිස්සු කරන ඉල්ලීම සාධාරණයි. ඊළඟට මගේ මේ රජුරුව මට දීපු ප්‍රතිඥාව කඩන්නෙත් නැහැ. එතුමත් යහ ගුණයෙන් යුක්තයි. මම මේකට විසඳුමක් දෙන්න ඕනේ කියලා රජුරුව ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මම අද ඉඳන් ඔබතුමාගේ අම්මා විදිහට ඉන්නම් කියනවා. මව් තනතුරේ ඉන්නම් කියනවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මම ස්ත්‍රීන් 4000ක් ඔබට ගෙනත් දෙනවා. ඒ ඇත්තෝ එක්ක ඉඳලා දරුවෙක් හදන්න ඕනේ. ඉල්ලීමක් විදිහට කරන්නේ. පස්සේ රජුරුව කැමති වුණා. උසස් කුල වලින් කුමාරිකාවෝ 4000ක් ගෙනල්ලා දෙනවා. මේ සුමේදාව තමයි මේ ඔක්කොටම මුල් වෙන්නේ. ඉතින් එහෙම ගෙනල්ලා දුන්නට පස්සේ අවුරුදු 10000ක් උත්සාහ කරා කියනවා දරුවෙක් නැහැ. කුමාරිකාවෝ 4000ක් ඉන්නවා. ඒත් දරුවෙක් බිහි වෙන්නේ නැහැ. ඊට පස්සේ සුමේදාව මොකද කරන්නේ? තවත් 4000ක් ගෙනල්ලා දෙනවා. අවුරුදු 10000ක් උත්සාහ කරා දරුවෙක් නැහැ. ආය 4000ක් ගෙනත් දුන්නා. අවුරුදු 10000ක් උත්සාහ කරා දරුවෙක් නැහැ. ආය 4000ක් ගෙනත් දුන්නා. අවුරුදු 10000ක් උත්සාහ කරා දරුවෙක් නැහැ. ඔය විදිහට අවුරුදු 40000ක් එතන ඉවරයි දරුවෝ නැහැ. එතකොට සුමේදාවත් එක්ක හිටිය අවුරුදු 10000ක් ඒ ඔක්කොම අවුරුදු 50000ක් දරුවෝ නැහැ. මිනිස්සු කැළඹිලා නොයෙකුත් උද්ඝෝෂණ කරනවා. පස්සේ රජුරෝ කියනවා අර ස්ත්‍රීන් 16000ටම දැන් දරුවෙක් නැති ප්‍රශ්නය බොහොම උග්‍රයි. මිනිස්සු කුපිත වෙලා ඉන්නේ. ඔබලා කැමති මොනවා හරි වෘතයක් තියෙනවා නම් ඒක පුරලා දෙවියන්ගෙන් දරුවෝ ඉල්ලන්න. එහෙමත් බලමු කියලා. පස්සේ අර 16000ක් අංගන නොයෙකුත් වෘතයන් පුරුදු පුහුණු කරමින් දරුවෝ ඉල්ලනවා හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඔය අජ වෘත, ගෝ වෘත ඉන්නේ හරක් වගේ ඉන්නේවා, ඉලෝ වගේ ඉන්නේවා, නොයෙකුත් සත්තු වගේ ඉන්නේවා ආදී විදිහට නොයෙකුත් තපස්දම් පුරුදු කරමින් දරුවෝ ප්‍රාර්ථනා කරා දරුවෝ දුන්නේ නැහැ.
දෙවියෝ දෙන්නෙත් නැහැ, දරුවෙක් ලැබුණෙත් නැහැ. ඊට පස්සේ රජුරෝ ටික කාලයක් ගියාට පස්සේ සුමේදාව ළඟට ගිහිල්ලා කියනවා කුමරිය ඔබ දැන් මව් තනතුරේ හිටියා ඇති. ඔබත් යම්කිසි මොනවා හෝ වෘතයක් තියෙනවා නම් පුරුදු පුහුණු කරලා දරුවෙක් දෙවියන්ගෙන් ඉල්ලන්න කියලා. පස්සේ මේ සුමේදාව මොකද කරන්නේ? මව් තනතුර අතහැරලා අටසිල් සමාදන් වෙලා අටසිල් පුරුදු කරනවා. පන්සිල් රකින්න එතුමිය ප්‍රകൃතියෙන්ම බොහෝම සීලවන්ත, හරියට මේ තාපසියක් වගේ හිටපු කෙනෙක්. හරිම ගුණවන්තයි. අටසිල් රකිමින් මේක තියෙනවා දේශනාවේ මේ මාසයට දවස් 8ක් අටසිල් පුරලා තියෙනවා. අටසිල් රකිමින් රාත්‍රී කාලයේදී අදිෂ්ඨාන කරනවා මම මේ වගේ සීලයක් පිරුවේ. මේක සත්‍යයක්. මේ සත්‍යානුභාවයෙන් මට දරුවෙක් ලැබේවා කියලා. ඔහොම ටික දවසක් කරගෙන යනකොට මේ පුණ්‍ය බලය බලවත් වෙන්න මොකද වුනේ? මේ කරන ප්‍රාර්ථනාව සක්‍ර දෙවියන්ට දැනුණා. දැනිලා බැලුවා. බලපුවාම හරීම ගුණවන්ත තවුස්දම් පුරන රාජකීය දේවියක්. 16000ක් අංගනන් සහිත සුරුචි කියන මහා රජුරුවන්ගේ අනෙකුත් ප්‍රධාන අග බිසව මෙච්චර ගුණධර්ම පුරමින් මේ දරුවෙක් ඉල්ලන්නේ මම මෙයාට උපකාරයක් කරන්න ඕනේ කියලා හිතුවා. හිතලා බලනවා මෙතුමීට මේ සාමාන්‍ය පහේ දරුවෙක් දීලා හරියන්නේ නැහැ. මෙතුමී මහා පින්වන්තයි. මෙතුමීට හරියන්නේ මහා පින්වන්ත දරුවෙක්මයි කියලා කල්පනා කරලා වටේ දිව්‍ය ලෝකේ විස්තර බලනකොට දකින්න එක්තරා දෙවි කෙනෙක් ඉන්නවා. බොහෝ කාලාන්තරයක් තිස්සේ දිව්‍ය ලෝකේ උපදිනවා, දිව්‍ය ලෝකෙන් චුත වෙනවා, ආය දිව්‍ය ලෝකේ උපදිනවා, ආය දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. ওই විදිහට කාලයක් අනුලෝම ප්‍රතිලෝම විදිහට. කල්පනා කරා දැන් තව දවස් කිහිපයකින් කියන තව ටික කාලයකින් ඒ කාලේ බොහෝ විශාලයිනේ. තව ටික කාලයකින් මේ దేవතාවා චුත වෙලා ආයෙත් ওই దేవතාව බවට පත් වෙන්න ඉන්නේ. ඊට ඉස්සෙල්ලා මෙයාව අර කුසේ පිළිසඳ ගන්න විදිහට මම කටයුතු කරන්න ඕනේ කියලා ඒ దేవතාව ළඟට ගියා. එයාගේ නම නලකාර. නල කියලා කියන උණ බටනේ. මේ නලකාර దేవතාවුන් වහන්සේ අතීතයේ මනුස්ස ලෝකේ ඉන්නකොට තමන්ගේ තාත්තත් එක්ක එකතු වෙලා වස් කාල 7ක් පසේ බුදුරජාණන් වහන්සේලා 7 නමකට උපස්ථාන කරලා තුන් සිවුරු පූජා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ උණ බට ආදී දේවල් පාවිච්චි කරලා මැටි වලින් කුටි හදලා උන්වහන්සේලාට පූජා කරලා. ඉතින් ඒකේ විපාක විදිහට කාලාන්තරය තිස්සේ මේ දිව්‍ය ලෝකෙම උපදිනවා චුත වෙනවා. ඉතින් සක්‍ර දෙවියෝ මේ විමානයට ගියාට පස්සේ දේවතාවෝ ඇවිල්ලා සක්‍ර දෙවියන්ට බොහොම ගෞරවයෙන් වන්දනා කරලා ඉන්නව පැත්තකින්. එතකොට සක්‍ර දෙවියෝ කියනවා පින්වත් දෙවිඳු ඔබ මනුස්ස ලෝකෙට යන්න ඕන. එතකොට නලකාර දේවතාවෝ කියනවා අනේ ස්වාමීනි මේ මනුස්ස ලෝකය කියලා කියන්නේ මහා පිළිකුල් තැනක් නේ. මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුත් අපි වගේ වෙන්නයි ප්‍රාර්ථනා කරන්නේ. එහෙම තියද්දී ඔබ වහන්සේ එහෙම කරන්න කියලා කියන්නේ. එතකොට විස්තරේ කිව්වා. කියනවා ඔබ මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ ඔබ මේ දිව්‍ය ලෝකයේ තියෙන අවශ්‍ය භුක්ති විඳිනවා කියනවා. ඊළඟට ඔබට දෙවි කෙනෙකුට ලැබෙන සැප මං දෙන්නම් කියනවා. ඒ නිසා ඒ ගැන අහිතක් හිතන්න එපා ඔබ සූදානම් වෙන්න කියනවා. ඉතින් ඊට පස්සේ මනුස්ස ලෝකයේ උපදින්න හිත පිහිටවගෙන දැන් ඉන්නව නාලකාර දේවතාව. අර ගුණවන්ත සුමේදා කුමරියගේ මව් කුසේ පිළිසඳ ගන්න අදහසින් ඉන්නවා. ඊට පස්සේ සක්‍ර දෙවියෝ මොකද කරේ? ඍෂිවරයෙක්ගේ වේශයක් මවාගෙන අර මිතිලාන් රාජධානී අහසේ සක්මන් කරනවා. සියලුම මිනිස්සුන්ට පේන විදිහට. ඉතින් අර 16000ක් ඒ කියන්නේ 16000ක් කාන්තාවෝ කොහොම හරි ආරංචි ගියා. ඔක්කොම එළියට ආවා. මිනිස්සු එළියට ආවා. සුමේදාවත් දැන් දැක්කා. මාලිගාව ඇතුළේ ඉන්නේ එතුමිය. අර ඍෂිවරයා කියනවා මේ ඔක්කොටම ඇහෙන විදිහට අදිෂ්ඨාන කරලා කියනවා දරුවෝ ඕනේ කාටද? මම දරුවෙක් දෙනවා. එතකොට අර 16000ක් අඟනන් තමන්ගේ අත් දෙකම උස්සනවා. එතකොට අත් 32000ක් සවුලකරින් සුසදුන බොහොම මේ ආභරණ වලින් දිලිහෙන අත් 32000ක් ඉස්වා කියනවා. ඉස්වාට පස්සේ මේ ඍෂිවරයා කියනවා හැබැයි සිල්වත් කෙනෙකුට තමයි මං දරුවෙක් දෙන්නේ කියලා. එතකොට මාර ඔක්කොම අත් පල්ලෙහාට දැම්මා කියනවා. පල්ලෙහාට දාලා කියනවා සිල්වත් කෙනෙකුට නම් ඔබ වහන්සේ දරුවෙක් දෙන්නේ අන්න ඉන්නවා මාලිගාවේ ප්‍රධාන අගබිසව සුමේදාව. එතුමියට දෙන්න කියනවා. බලන්න පින්වත්නි සාමාන්‍යයෙන් ස්ත්‍රියක් දැන් විශේෂයෙන්ම ඒ
සාමාන්‍ය බිසෝවරු අග බිසවගේ ಗುಣ කියනවා කියන එක ලේසියෙන් වෙන දෙයක් නෙමෙයිනේ. සාමාන්‍යයෙන් මේ පාර්ශවයේ එහෙම ලේසියෙන් තව කෙනෙක්ගේ ගුණයක් කියන්නේ නැහැ. එතකොට අග බිසවගේ ಗುಣ කියන්ට තරම් මේ බිසෝවරු එතුමිය කෙරෙහි පැහැදිලා ඉන්නවා. ඒ කියන්නේ අවංක වූ මේ බාහිරට පේනට පවා ඉස්මතු වෙන ಗುಣධර්ම වලින් පිරිච්ච චරිතයක් තමයි සුමේධාව කියලා කියන්නේ. පස්සේ මේ ඍෂිවරයා සුමේධාවේ ඉන්න ඒ මාලිගාවේ සඳුළු තලයේ ඉදිරියේ සක්මන් කරනවා ගිහිල්ලා. එතකොට සුමේධාව ඉස්සරහට ඇවිල්ලා මේ ඍෂිවරට වන්දනා කරා. වන්දනා කරලා අහවර වුණාට පස්සේ මේ ඍෂිවරයා අහනවා මම දරුවෙක් දෙන්න යාවි කියලා. කාට හරි දරුවෙක් දෙනවා කියනවා. මට පුළුවන් කියන එක කරන්න. ඊට පස්සේ සුමේධාව කියනවා අනේ ස්වාමීනි මම දරුවෙක් ප්‍රාර්ථනා කරනවා කියනවා. මට මේ අවස්ථාව දෙන්න කියනවා. ඊට පස්සේ කියනවා හැබැයි ಗುಣධර්ම තියෙන්න ඕන. මම ಗುಣධර්ම තියෙන කෙනෙකුට තමයි දරුවෙක් දෙන්නේ කියලා. ඔබතුමිය තුළ තියෙන ಗುಣ මොනවද කියලා අහනවා. පස්සේ මේ සුමේධාව කියනවා අනේ ස්වාමීනි මම ಗುಣධර්ම පුරන කෙනෙක් වෙනවා. මේ සුරුචි රජුරන්ගේ ප්‍රධාන බිසව බවට පත් වෙලා මම මේ මාලිගාවට ආව දවසේ ඉඳන් මම පිට පුරුෂයෙක් ගැන හිතින් හිතලා නැහැ කියනවා. හිතින්වත් හිතලා නැහැ කියනවා. ඒ කියන්නේ කයින් ඉක්මවා යෑමක් ගැන කිසිසේත්ම හිතන්න බෑ. කියනවා මම හිතින් වෙන පුරුෂයෙක් ගැන හිතලා නැහැ කියනවා. මේක සත්‍යයක්. මේ සත්‍යානුභවයෙන් මට දරුවෙක් උපදිත්වා කියලා අදිෂ්ඨාන කළා. අන්න ඔක තමයි සත්‍ය ක්‍රියාව කියන්නේ. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ සුරුචි රජුරුවන්ගේ දෙමව්පියෝ දැන් නැහැ. ජීවත් වෙන කාලේ මගේ අත් දෙකෙන්ම කියන උපස්ථාන කළේ. මේ කාරියෝ ජවල නැහැ කියලා. දැන් අද කාලේ ගොඩක් ඒකනේ සිද්ධ වෙන්නේ. වැඩිහිටි නිවාස කතාව වෙනම පැත්තක දාමු. ගෙවල් වල වුණත් අම්මට තාත්තට වෙනම දානවනේ. මිතුමිට ඉතින් බැරිද? මේ විශාල මහේශාක්‍ය රාජධානියක අතිශයින්ම සෞභාග්‍යමත් රාජධානියක අග බිසව තමන්ගේ සැමියගේ අම්මටයි තාත්තටයි එයාගේ අත් දෙකින්මයි කියන උපස්ථාන කළේ දිවා රාත්‍රී නොබලා ජීවත් වෙන කාලේ. මේක සත්‍යයක් කියනවා. මේ සත්‍යානුභවයෙන් මට දරුවෙක් උපදිත්වා කියලා අදිෂ්ඨාන කරනවා. බලනකො පින්වත්නි කොච්චර ලස්සනද නේද? දැන් ඉස්සලා කියපේ ಗುಣධර්මයේ ගත්තොත් එහෙම මේ දැන් පුරුෂ ස්ත්‍රී කියන දෙපාර්ශවයටම හොඳ පණිවිඩයක් එතන තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා හෝ බිරිඳ හෝ ඉක්මවල වෙනත් අය ගැන හිතින්වත් හිතන්නේ නැතුව ඉන්න පුළුවන් විදිහේ පෞරුෂයක් හදාගන්න පණිවිඩයක් තියෙනවා. දැන් මේ අබුද්ධෝත්පාද කාලයක මෙතුමිය මේ විදිහට ඉන්නේ. ඒතකොට බුද්ධෝත්පාද කාලයක ඒ කාලේ අපි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොහොම ඉන්නේ නැද්ද? අද නිර්මාණ රතියේ ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට අපිට විශේෂ වගකීමක් පැවරෙනවා. ඒ වගේම විශේෂයෙන් අපිට අවස්ථාවක් තියෙනවා අන්නේ ගුණධර්මයේ පුරුදු කරන්න. දැන් මේ තුන්වෙනි සිල්පදය කැඩෙන්නට හේතු ගොඩාක් සකස් වෙලා තියෙනවා. දැන් බටහිර ඔබගේ ඔය රටවල් වල විතරක් නෙවෙයි දැන් අපේ මේ ලක්දිව පවා ඒ බටහිර කරන චින්තනයත් එක්ක අර ඒ වගේ වැරදි නිකන් සාමාන්‍ය වෙලා තියෙනවා. ඒවා අතිශයින්ම මේ සංසාර ගමනේදී අපිට ගැටලු අරගෙන එන ප්‍රශ්න බවට පත් වෙනවා. ඒ වගේ පව් කරනකොට පුංචි දේ මේ කියන්නේ අපිට දැනෙන්නේ නැහැ මේකෙන් සමහර වෙලාවට මේකෙන් මහා පවක් රැස් වෙනවා කියලා. හිතෙන්නේ නැහනේ. බොහොම මිහිරි. හැබැයි ඒකේ පීඩා අපිට ජීවිතයක් දෙක නෙමෙයි විඳවන්න තියෙන්නේ. නිරේ ගිහිල්ලා, තිරිසන් ලෝකයේ ගිහිල්ලා, තවත් പ്രേත ලෝකවල එහි කරක් ගහලා ඇවිල්ලා මනුස්ස ලෝකෙත් සතුරු ඉන්නවා. තුන්වෙනි සිල්පදේ කැඩුවාම ඒකේ විපාකේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අඩුම විපාකේ තමයි සතුරු ඇති වෙනවා. පෙනෙන සතුරු විතරක් නෙමෙයි නොපෙනෙන සතුරු. ඔය සමහර ඇත්තන්ට අමනුෂ්‍ය ප්‍රශ්න තියෙනවා ගොඩාක් මිනිස්සුන්ට මේ කාලේ. ඒ මොකද? ගොඩක් වෙලාවට ඔය වගේ සිල්පදවලට හානි කරගෙන. ඊට අමතරව ගත්තොත් අපිට හිතාගන්න බැරි විදිහේ කායික අපහසුකම්, මානසික පීඩා, මානසිකව දරා ගන්න බැරි ශක්තිය මේ වගේ නොයෙකුත් විපාක වලට මුහුණ දෙන්න හේතු වෙන පාපයක් තමයි තුන්වෙනි සිල්පදයට හානි කරගන්න එක. බොහොම භයානකයි. එතකොට තමන්ගේ බිරිඳට හෝ ස්වාමි පුරුෂයාට හෝ පමණක් තමන්ගේ ආදරය උරුම කරලා සිල්වත්ව ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් මේ සිල්පද රකින්නට කැමති දෙවිවරු පවා ආශිර්වාද කරනවා. සමහරවිට විවාහපත් වෙනකොට ඒ දෙන්නා දුප්පත් වෙන්න පුළුවන්. නමුත් ඒ දෙන්නගේ සිල්වත්කම හේතු කරගෙන දෙවිවරු පවා සෙත් පතනවා. අනේ මේ දෙන්න බොහොම සිල්වත් ජීවත් වෙනවනේ කියලා. මිනිස්සු පවා සෙත් පතනවා. ඉතින් ඒ නිසා මේ අබුද්ධෝත්පාද කාලයක මේ කාන්තාවක් වෙලා
කරලා තියෙන මේ ಗುಣ පිරීම අපිට හිතා ගන්න බෑ. ඉතින් ඊළඟට අර එතුමී කිව්වා තමන්ගේ අත් දෙකෙන්ම දෙමව්පියන්ට උපස්ථාන කරා කියලා. ඉතින් තමන්ගේ මාමගේ දෙමව්පියන්ට එහෙම කරා කියන්නේ තමන්ගේ දෙමව්පියන්ට කොහොම කරන්නද එහෙම තමන් ළඟ හිටියනම් කොහොම කරයිද? එතකොට අපි කොහොම ඒ සම්බන්ධයෙන් උත්සුක විය යුතුද? මේ අබුද්ධෝත්පාද කාලයක එතුමී කරලා තියෙන කැපවීම බලද්දී අපි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙක ඉඳලා නම් ඉන්නේ අපි කොච්චරනම් ඒ සම්බන්ධයෙන් හිතන්න ඕනේද? විශාල පින්කම මෞපිය උපස්ථානය. ඉතින් තමන්ගේ නැන්දට මාමට බොහොම ආදරෙන් උපස්ථාන කළා කියලා කියනවා. මේ සත්‍යයක් කියනවා. ඒ සත්‍යානුභවයෙන් මට දරුවෙක් ලැබේවා කියලා අදිෂ්ඨාන කළා. ඊළඟට මෙතුමේ කියනවා ස්වාමීනි මේ මාලිගාව ඇසුරු කරගෙන 16000ක් ස්ත්‍රීන් ඉන්නවා කියනවා මගේ මේ සුරුචි රජුරන්ගේ බිසෝවරු විදිහට. ස්වාමීනි මම කවදාවත් ඒ ඇත්තෝ කෙරෙහි ඉරිසියාවක් ඇති කරගෙන නැහැ කියනවා. ඒ ඇත්තෝ දිහා මම වෛරි හිතින් අප්‍රිය සහගත ඇස් දෙකකින් බලලා නැහැ කියනවා. අප්‍රසන්න විදිහට බලලා නැහැ කියනවා. බොහෝම ප්‍රිය මනාප විදිහට මෛත්‍රී සහගතව කියනවා ඒ ඇත්තෝ කෙරෙහි මම කටයුතු කරන්න. දැන් අගබිසවට කොයිතරම් ඒව නිරපන්න වුණත් පුළුවන් රජුරවන්ට මොන හරි කියලා. එහෙම කරේ නැහැ කියනවා. ප්‍රිය මනාප ඇසින්මයි බලන්න කියනවා. ඉරිසියාවක් නැහැ කියනවා. බලන මහා පුරුෂයෙක්ගේ ස්වභාවයක් එතුමිට තිබිලා තියෙනවා. ස්ත්‍රියක්. ශ්‍රමණයෝ දන්පැන් ලබා ගන්නවා කියනවා. යැපෙනවා කියනවා. මම මේ ඔක්කොටම දන්පැන් දෙනවා කියනවා. කර්ම කර්මඵල විශ්වාසය මත පිහිටලා කාලාන්තරයක් තිස්සේ. මේක සත්‍යයක් කියනවා. මේ සත්‍යානුභවයෙන් මට දරුවෙක් උපදිත්වා කියලා සත්‍යක්‍රියා කළා. අර බිසෝරු කෙරෙහි අප්‍රිය සහගතව බලන්නේ නැහැ කියලා සත්‍යක්‍රියා කළා. මේ කාරණේනොත් සත්‍යක්‍රියා කළා. ඒතර සත්‍යක්‍රියා හතරක්. ඊළඟට කියා සිටිනවා ස්වාමීනි මේ මාලිගාව ඇසුරු කරගෙන නොයෙකුත් මෙහිකාරයෝ ඉන්නවා කියනවා. මම මේ කිසිම කෙනෙක් දිහා අප්‍රිය සහගත විදිහට කටයුතු කරලා නැහැ කියනවා. ද්වේෂ සහගත වෙලා නැහැ කියනවා. මේක සත්‍යයක් කියනවා. මේ සත්‍යානුභවයෙන් මට දරුවෙක් උපදිත්වා කියලා අදිෂ්ඨාන කරනවා. බලන්න ප්‍රධාන රාජකීය තනතුරක් දරන මේ අගබිසව කිසිම මෙහිකාරියක් දිහා අප්‍රිය සහගත විදිහට බලන්නේ. සාමාන්‍යයෙන් ඔය වගේ තැන්වල මොන හරි පුංචි දේවල් හරි අරගෙන යන්න බලනවා. වැඩ කරන අය. හොරකම් වගේ දේවල් සිද්ධ වෙනවා. මෙයාට ඒ ආරංචි වෙනවනේ. නමුත් ඒ කිසිම කෙනෙක් කෙරෙහි අපහැදුන හිතින් බලලා නැහැ කියනවා. බලන්න තාපසයක් වගේ. අද අපිට හිතා ගන්න බෑ. ඊට පස්සේ කියනවා ස්වාමීනි මම මේ වෙනකොට අටසිල් රකින්න කෙනෙක් කියනවා. මම නිති පන්සිල් රකින්නවා කියනවා. අටසිල් පුරුදු කරනවා කියනවා. මාසෙට දවස් 8ක් මොනවද? 15ක පොය දවස. ඊට පස්සේ තුදුස්වක පොයට. තුදුස්වක කියලා කියන්නේ 14 වෙනි දවස. අව සහ පුර දෙකේම තියෙනවා. මහ පොයට ඉස්සෙල්ලා දවස සහ පස්සේ දවස. හඳ මෝරණ සහ හඳ නොමේ බහගෙන යන කාලය අව පක්ෂය. එතකොට එතන දවස් 3යි. ඊට පස්සේ සතවක දවසේ. ඒ කියන්නේ පුර සතවක සහ අව සතවක කියලා දෙකක් තියෙනවා. අන්න ඒ දවස් දෙකෙත් එහෙමයි කියනවා. ඊළඟට අටවක දවසට මම අටසිල් රකින්නවා කියනවා. පුර සහ අව දෙකක් තියෙනවා. ඒ කියන්නේ 8 වෙනි දවස පුර සහ අව විදිහට ගන්නවා. ඊළඟට අමාවක පෝයට මේ විදිහට ගත්තාම දවස් 8ක් මෙතුමිය අර සියලු රාජකීය සැප සම්පත් අතහැරලා තාපසයක් විදිහට සිල් රැකලා තියෙනවා. බලන්න කොච්චර දුෂ්කර දෙයක්ද කරලා තියෙන්නේ කියලා. මොකද දැන් නච්ච ගීත වාදිත විසූක දස්සන වගේ දේවල් ගත්තාම මේ වගේ ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ මාධ්‍ය ඔස්සේ නෙවෙයි සජීවීව මේවා බලන්න කරන්න පුළුවන්. ඒව රස විඳින්න පුළුවන්. දැන් ඔබ අදටත් පස්සායපි සමහර රාජකීය පවුල්වල ජීවිත ගත කරන ඇත්තෝ ඉන්න ඔය මැද පෙරදිග රටවල. ඒ ඇත්තෝ ලෝක ප්‍රසිද්ධ නළු නිළියෝ සල්ලි දීලා ගෙන්න ගන්නවා. ඒ නොයෙකුත් දේවල් දකින්න ආසාවෙන් එයාලා දකින්න එයාලා ඇසුරු කරන්න එයාලත් එක්ක කන්න බොන්න ඕන වුණාම අර නළු නිළියෝ ගෙන්න ගන්නවා අධික විදිහට මිල වියදම් කරලා මුදල් වියදම් කරලා. ඒ ඇත්තොන් දෙක කරන්න පුළුවන්.
එතකොට මෙතුමියට සජීවී වේ ඕන දෙයක් භුක්ති විඳීමේ අවස්ථාව තිබුණ කෙනෙක්. විශාල රාජධානියක අගබිසවනේ. නැටුම් වලින් ඊළඟට වාදන වලින් ඊළඟට නොයෙකුත් ලස්සන දර්ශන බලන්න ඕන වුණාම ඊළඟට මල්ගද සුවඳ විලුන් ගත්තාම වෙනම සේවිකාව ඉන්නවා එතුමියට උපස්ථාන කරන්න. අද එහෙම නැහැනේ ගොඩ දෙනෙකුට. ඒ වුණාට ඒක අතහැරලා අටසිල් රකින්න කොච්චර අමාරුවෙන්ද යොමු වෙන්නේ. පසළොස්වක පොයට ඒ වගේ සීලයක් රැකලා බොහෝ වෙලාවට හවස් කාලේදී ඒක මුදවනවා. මෙතුමි එහෙම නෙවෙයි. සම්පූර්ණයෙන්ම පැය 24ක් මේ සීලය ආරක්ෂා කරලා තියෙනවා. මාසෙට දවස් 8ක්. කියනවා ස්වාමීනි මේක සත්‍යයක්. මේ සත්‍යානුභවයෙන් මට දරුවෙක් උපදිත්වා කියලා අදිෂ්ඨාන කළා. ඉතින් ওই විදිහට එතන මේ ජාතකයේ තියෙනවා මෙතුමියගේ මේ ಗುಣ කියලා ඉවර කරන්න බෑ කියනවා. මේ වගේ 1000ක් මේ ಗುಣ විස්තර කරලා ඉවර කරන්න බෑ කියනවා. සක්‍රදෙවියෝ ඒ ඍෂිවරයා කියනවා හොඳයි ඔබතුමියගේ බොහෝ ගුණධර්ම තියෙනවා අපි ඒක දන්නවා කියනවා. අපිට තව බොහොම රාජකාරී තිබෙනවා. ඉතින් මේ මම යන්න ඕනි කියනවා. ඔබතුමියට මම දරුවෙක් දෙනවා කියනවා. ඔබතුමියට දරුවෙක් ලැබෙයි කියනවා. කියනවා ඔබ බොහෝ පින්දහම් කරලා මේ ජීවිතේ මේ මහානුභාව සම්පන්න ජීවිතයක් උරුම කරගත්තේ. මේ ජීවිතෙත් බොහෝ පින්කම් කරලා අපි අතරට එන්න කියනවා. මේ වෙලාවේ ඔබ දිහා දෙවිවරු බලන් ඉන්නේ කියනවා. බලන්න සක්‍රදෙවියෝ කියලා කියන්නේ කටයුතු බහුල කෙනෙක්. දැන් අපිට රටක රාජ්‍යයක කවුරු හරි ජනාධිපති කෙනෙක් මුණ ගැහෙන්න කොච්චර අමාරුද? අපි කලින් දින වෙන් කරගත්තත් සමහර වෙලාවට ඒක නැති වෙන්න පුළුවන්. ඒක අහිමි වෙන අවස්ථාව තමයි වැඩි. එතකොට මේ දෙදෙව්ලොවට අධිපති සක්‍රදෙවියන්ට කොච්චර වැඩ තියෙනවද? ඒ ඔක්කොම අතහැරලා දිව්‍ය සැප ඒ වෙලාවේ භුක්ති විඳින්නේ නැහනේ. ඒ ඔක්කොම දකින්නේ නැහනේ. ඒ ඔක්කොම අතහැරලා මේ මනුස්ස ලෝකේ දෙතිස් කුණපයන්ගෙන් සම්මන්විත වූ කාන්තාවක් වෙනුවෙන් මනුස්ස ලෝකෙට වැඩම කළා. ඇයි ඒ? එතුමියගේ තියෙන ගුණ. ඒතර කොච්චර මේ ගුණ ධර්ම වලින් කොච්චර පෙරලියක් කරන්න පුළුවන්ද? ඉතින් ඊට පස්සේ එදා රාත්‍රියේ දරුවා පිළිසඳ සක්‍රදෙවියෝ එතන වඩිනවා ඍෂිවරයා විශාකාවට ඒ විදිහට කියලා. එදා රාත්‍රියේ අර නලකාර කියන දේවතාවා ඒ දිව්‍ය ජීවිතෙන් චුත වෙලා පිළිසඳ ගත්තා. මෙතුමියගේ කුසේ පිළිසඳ ගන්න ඊට පස්සේ දැන් රජුරවණ්ඩ කිව්වා ස්වාමීනි දරුවෙක් පිළිසඳ ගත්තා කියලා. ඊට පස්සේ විශාල උත්සවය රටේ පවත්වලා තියෙනවා. මාස 10යි දවස් 15ක් වෙනකොට මේ දරුගැබ මෝරලා දරුවා විදිහට පිළිස්මී ඉපදුනා. එයාට නම දැම්ම පනාද කියලා. මෙයා තමයි පස්සේ කාලෙක පනාද රජුරෝ බවට පත් වෙන්නේ. ඉතින් අවුරුදු 16ක් වුණාට පස්සේ සුරුචි රජුරෝ කටයුතු කරනවා මේ කුමාරයාට රජකම දෙන්න. බිසෝට කියනවා මේ කුමාරයාට රජකම දෙන්නකොට විවාහයක් සිද්ධ කළ යුතුයි. ඊළඟට ඒ ඇත්තන්ට වාසය කරන්න බොහොම ලස්සන ප්‍රාසාදයක් හදන්න ඕනේ කියලා. ඕම කල්පනා කරලා මේ ප්‍රාසාදයක් හදන්න භූමිය සකස් කරනකොට සක්‍රදෙවියන්ට මේක දැනුණා. පස්සේ සක්‍රදෙවියෝ විශ්වකර්ම දෙවියන්ට කියනවා අන්න මහා පින්වන්ත අර නලකාර දේවතාව දැන් ওই පනාද කුමාරයා රජ කෙනෙක් වෙන්න යන්නේ. ප්‍රාසාදයක් හදන්න යන්නේ. ඔබ මනුස්ස ලෝකයට ගිහිල්ලා මේ කුමාරයාට මාලිගාවක් මවන්න ඕනේ. කියනවා මේ මාලිගාව මෙන්න මෙහෙමයි කියනවා. යොදුන් 25ක් උස වෙන්න ඕනේ කියනවා. යොදුනක් කියන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ 70ක්ම 10ක් කියලා. සමහර පොත්වල තියෙනවා 16ක් කියලා. කොහොමද අපි 10ක් විදිහට ගමු. ඒතර යොදුන් 25ක් කියන්නේ 70ක්ම 250. කියනවා මේ මාලිගාව සප්ත රතනයෙන් කියනවා හැදෙන්න ඕනේ. කියන්නේ මැණික් වලින් තමයි සිමෙන්ති ගඩොල් නැහැ. සප්ත රතනයෙන් කියනවා. කියනවා අඩ යොදුනක් දිග පළල තියෙන්න ඕනේ කියනවා. ඒ කියන්නේ 70ක්ම 5ක් දිග පළල. ඊට පස්සේ විශ්වකර්ම දෙවියෝ අර භූමිය සකස් කරන තැනට ගිහිල්ලා වඩු මොනවාරි කියන අර මේ මේසන් බාස් කෙනෙක් කියන අපි කියන කාර්මිකයෙක් විදිහට විශ්වලාගෙන රූපයක් මවාන ගිහිල්ලා අනිත් අයට කියන මොකක් හරි හේතුවක් හදලා යවනවා භූමිය. යවලා Tamanගේ වඩුරියෙන් අරගෙන පොළොවට තට්ටු කරා. තට්ටු කරපුවාම සප්ත රතනයෙන් සමන්විත හැදුන විශාල මාලිගාවක් පොළොව පලාගෙන මතුණා කියනවා. තට්ටු 100ක් මහල් 100ක් තියෙනවා. එතකොට අපිට හිතන්න වෙනවා ඒ කාලේ ආයුෂ භුක්ති විඳ ඇත්තන්ගේ ඇත්තටම ශරීර ප්‍රමාණයන් ආදී දේවල් වල වෙනම ස්වභාවයක් තිබිලා තියෙනවා කියන එක අපිට විශ්වාස කරන්න සිද්ධ වෙනවා. ආයුෂ වර්ණ සැප බල මේ නුවණ මේ ඔක්කොම වැඩිනේ. ඉතින් මේ වගේ විශාල මාලිගාවක වාසය කරලා තියෙනවා.
පනාද රජුරෝ. මේ පනාද කුමාරයා ඊට පස්සේ පනාද රජුරෝ බවට පත් වෙනවා. මේ පනාද රජුරන්ගේ රාජාභිෂේකය හේතු කරගෙන සුරුචි රජුරෝ විශාල සාද උත්සව සංවිධානය කළා. අවුරුදු 7ක් පුරාවට මේ සාද පවත්වනවා. ඇයි එහෙම වෙන්නේ? අර පනාද රජුරවන්ට කිසිම සතුටක් නැහැ මේ උත්සව ප්‍රී සම්භාෂණ කෙරෙහි. ඇයි? අර දිව්‍ය ලෝකයේ බොහෝ කාලයක් තිස්සේ දිව්‍ය නළුවන්ගේ ඒ රංගපෑම් දැකලා ඊළඟට දිව්‍ය නාටිකාංගනාවන්ගේ ආදී නැටුම් ආදී දේවල් දැකලා මේ මනුස්ස ලෝකයේ දේවල් එයාට එච්චර ප්‍රිය නැහැ. ඒවා මදි. ඒ වගේ ලැබෙන තෘප්තිය මදි. ඉතින් බොහෝම ආලස භාවයෙන් යුක්තව ඒවා දිහා බලාගෙන හිටියා කියනවා. ඉතින් රජුරෝ මේ කුමාරයා මේ රජ කුමාරයාව සතුටු කරන්න කියලා හිතාගෙන සතුටක් ලැබෙනකන් ඒ කියන්නේ ඒක තියෙනවා මේ මිනිස්සු අහනවා ගිහිල්ලා ස්වාමීනි මේවා නවත්තන්න නැද්ද කියලා. සුරුචි රජුරෝ කියනවා මේ සුරුචි මේ පනාද රජුරෝ ඒ කියන්නේ මේ පනාද කුමාරයාගේ මූණේ චූටි හිනාවක් හරි ආවොත් මම නවත්තන්නම් කියනවා මේවා ඔක්කොම මේ උත්සව. ඒ කියන්නේ හිනාවක් නැහැ සතුටක් නැහැ පනාද රජුරෝ. ඊට පස්සේ මිනිස්සු එකතු වෙලා මොකද කරේ? ලෝකේ ඉන්න හොඳම නළු නිළියෝ ගෙනියලා නොයෙකුත් නෘත්‍ය ආදී දේවල් රඟ දක්වන්න සැලැස්සුවා. ඊළඟට ලෝකේ ඉන්න හොඳම මායාකාරයෝ ගෙනියලා නොයෙකුත් මැජික් ඒව පෙන්නනවා. ඒ කිසිම දෙයකට මේ පනාද රජුරන්ගේ සතුටක් නැහැ. අර දිව්‍ය ලෝකේම මතක් වෙනවා මයාට. ඒවත් එක සසතදී මේව පුංචි. ඊට පස්සේ පින්වත්නි මේ ඒක තියෙනවා බොහොම විශිෂ්ට ගණේ නොයෙකුත් මායාකාරයෝ ගෙනලා තියෙනවා. ඒකේ මායාවන් දෙකක් විතර මට මතකයි. ඒකේ තියෙනවා එක මායාකාරයෙක් මොකද කරන්නේ? අර වෛශ්‍රවණ දෙවියන්ගේ එක්තරා අඹ ගහක් තියෙනවා කියනවා. මේ අඹ ගහේ පළ භුක්ති විඳින්න උරුමකම් තියෙන්නේ වෛශ්‍රවණ දෙවියන්ට විතරයි. වෙන කාටවත් බෑ. ඒකට දැඩි ආරක්ෂාවක් දාලා තියෙනවා. තියෙන්නේ. ඒ කියන්නේ කුම්භාණ්ඩ ආදී පිරිස් දාලා කියනවා. ඒකට රැකවල් දාලා තියෙනවා. ඒ වෙලාවේ අර ප්‍රධාන නළුවා මොකද කරන්නේ? හොරෙක්ගේ වේශයක් මවාගෙන අර අඹ ගහක් මවලා එයා මවනවා. අඹ ගහක් මවනවා කුම්භාණ්ඩය මවලා. ඒ අඹ ගහට ගිහිල්ලා හොරෙන් අඹ කඩාගෙන කනවා. ඊට පස්සේ අර කුම්භාණ්ඩ පිරිසට එයාව අහුවෙලා එයාව කෑලි වලට කපලා මරනවා. නිකන් අර මස් ගොඩක් බවට පත් කරනවා. ඉතින් ටික වෙලාවකින් පිරිසක් ඇවිල්ලා වතුර හිනවා. එතකොට අර මස් ගොඩ ආයෙත් එකතු වෙලා අර පුද්ගලයාව නිර්මාණය වෙලා hina වෙවි නටනවා. ඒක මැජික් එකක්. ඔය විදිහට මැජික් තියෙනවා කීපයක්. ඉතින් මේ ඒව දැක්කත් අර රජුරවන්ට කිසිම ගාණක් නැහැ. ඒවා එච්චර hina වෙන දේවල් නෙවෙයි යා. එච්චර අර පුදුම විය යුතු මායාවක් නෙවෙයි. දිව්‍ය ලෝකේ තියෙන මායාවන් එක බලද්දි. ඉතින් ඔහොම ඉන්නකොට සක්‍ර දෙවියන්ට මේක දැනෙනවා. කල්පනා කරනවා මේ මිනිස්සු දුක් විඳිනවා මේ සාද නිසා. ඒ කියන්නේ මිනිස්සුන්ට හැමදේම නොමිලේ හම්බෙන්නේ. ඇඳුම් පැළඳුම් කෑම බීම තියෙන්නේ සතුටු වෙන්න. මිනිස්සුන් දෙපා වෙනවා. පස්සේ එක්තරා දිව නළුවෙකුට කියනවා ගිහිල්ලා ඔබ ගිහිල්ලා අර මනුස්ස ලෝකේ අර පනාද රජුරන් සතුටු වෙන විදිහ මොනවා හරි දෙයක් කරන්න කියලා. ඊට පස්සේ එක්තරා දේවතාවෙක් මනුෂ්‍ය වෙෂයක් මවාගෙන ගිහිල්ලා අර්ධරංගනය කියලා නැටුමක් කරනවා. ඒ කියන්නේ මේ ශරීරේ එක පැත්තක ඇහි බැම, ඇහැ, කන්, මූණ, අතපය ආදී දේවල් නටනවා. එක පැත්තක් එහෙම නැහැ. ඉතින් ඒක දැකලා මිනිස්සුන්ට හිනාව දරා ගන්න බැරුව බිම වැතිරුණා කියනවා. පනාද රජුරවන්ට චූටි හිනාවක් ඇති වුණා කියනවා. අන්න ඊට පස්සේ සුරුචි රජුරෝ කියනවා දැන් මේ සාදුකම නවත්තන්න කියලා. එතකොට පින්වත්නි බලන්න මේ දිව්‍යමය ආනුභාවයන් එයා කල්පයක් විතර ආයුෂ භුක්ති විඳලා තියෙනවා මනුස්ස ලෝකයේ මේ පනාද රජුරෝ අර සක්‍ර දිව්‍යෝ කිව් විදිහට මේ පොරොන්දු ඔක්කොම ඉෂ්ට කරලා තියෙනවා. පුණ්‍ය විපාක භුක්ති විඳලා තියෙනවා. ඒ පනාද රජුරුවන්ගේ මාලිගාව අදටත් ගංගානම් ගඟේ පහළ තියෙනවා කියනවා. ඔබට මතකද අර අස්සජි කියලා අස්සජි නෙමෙයි බද්දජී රහතන් වහන්සේ. මේ බද්දජී රහතන් වහන්සේ සහ රහත් පිරිවරාගෙන අපගේ භාග්‍යතුන් වහන්සේ නැවක ගංගානම් ගඟේ වඩිනකොට එක්තරා තැනක දියසුලියක් කැපකෙනවා. මේ දියසුලිය පෙන්නලා බද්දජී කියන රහතන් වහන්සේ කියනවා ඔය මම පනාද රජුරෝ වෙලා ඉන්න කාලේ පාවිච්චි කරපු මාලිගාවේ කොත්තේ වැදිලා කියන ඔය දියසුලිය කැපකෙන්නේ. ඉතින් මේක භික්ෂුන් වහන්සේලා විශ්වාස කරේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පවසනවා බද්දජී ඔබ ඔය මාලිගාව උඩට අරන් පෙන්නන්න කියලා. පස්සේ මේ බද්දජී රහතන් වහන්සේ අහසට පැන නැගලා බ්‍රහ්ම ලෝකයේ සලුම්මිනි සෑය අතට අරන් පෙන්නවා කියනවා. විශාල ශරීරයක් මවාගෙන අතට අරන් පෙන්නවා කියනවා. ඊට පස්සේ සිලුමිනි සෑය අතට අරන් පෙන්නවා කියනවා. නොයිකුත් ඉරිදි ප්‍රාත්‍යහාරයන් පාලා තමන්ගේ කකුලේ මහපට ඇඟිල්ලෙන් අර දීසුලිය ඇතුළට කකුල දාලා ඉස්වා කියනවා. එතකොට අර
විශාල මාලිගාව අහසට පැන නැග්ගා කියනවා. ඉතින් ඊට පස්සේ ආයෙක පල්ලෙහාට දානවා. මට මතකයි ඒක මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ සංක කියන ශක්තිද රජුරෝ මේ මාලිගාවේ කියනවා ජීවත් වෙන. ඉතින් ඒකට උරුමකාරයා තාම ඇවිල්ලා නැහැ. අනිත් අයට ඒක බලන්නත් බෑ. ඒක පාවිච්චි කරන්නත් බෑ. පිනට විපාක භුක්ති විඳින්න කැමති කෙනාට අවශ්‍ය පරිසරය සකස් වෙන්නේ උරුමකාරයාට විතරයි. ඉතින් මේ ඒ වගේ පුණ්‍ය විපාක භුක්ති විඳින්න තරම් ආනුභාව සම්පන්න වුණ දරුවෙක් ලැබුණේ ඇයි? අර සුමේදාව පිරු ගුණධර්ම නිසා. එතකොට අදට උනත් පුළුවන් ඇත්තටම ඔය දරුවෝ නැති අම්මලාට ඔන්න ඔය වගේ ගුණධර්මයන් පුරලා සත්‍යක්‍රියා කරලා දරුවෝ ඉන්නන්න. එකපාරටම ලැබෙන්නේ නැහැ. ඊට අදාළ පින පිරෙනකොට එහි විපාකයක් විදිහට දරුවෝ පිළිසිඳ ගන්නවා. ඊළඟට අනෙකුත් අපිට නොයෙකුත් යහපත් වූ කටයුතු සඳහා මේ සත්‍යක්‍රියාව යොදා ගන්නට පුළුවන්. හැබැයි අපි මේ ගුණධර්ම මත පිහිටලා ඉන්නට ඕන. ඒක බුදුරජාණන් වහන්සේ එපා කියපු දෙයක් නෙමෙයිනේ. භාග්‍යතුන් වහන්සේ අනුදැනව දාලා අනුමත කළ දෙයක් තමයි මේ සත්‍යක්‍රියාව කියලා කියන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. සත්‍යක්‍රියාව කියන එක. ඉතින් මේ වගේ කාලයක මේ වසංගත රෝග පැතිරිලා යන කාලයක අපිට අපේ ආරක්ෂාව තකා සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඊළඟට මේ ලෝකවාසී ජනතාවගේ යහපත තකා සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට බලන්න තමන් පුරන මොන හරි සීලයක් තියෙනවා නම් මම මේ විදිහට පන්සිල් සුරකින්නවා. මේක සත්‍යයක්. මේ සත්‍යානුභාවයෙන්ුත් ඊළඟට මා මේ පුරන්නා වූ සිල් ගුණේ බලයෙන්ුත් මේ ගම්වාසී ජනතාව සුවපත් වේවා. මේ ගම්වාසී ජනතාව වසංගත රෝගයන්ගෙන් අත මිදෙත්වා. මේ ගම්වාසී ජනතාවගේ ප්‍රතිශක්තිය ගුණය තව තවත් බලවත් වේවා. ආදී වශයෙන් සෙත් පතන්න පුළුවන්. මට මතකයි කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ එක්තරා පුංචි පොතක් තිබුණා. ඒක තිබුණේ කර්ම චක්‍රයෙන් ධර්ම චක්‍රයට කියලා මට මතක විදිහට පොතේ නම. ඒකේ තියෙනවා එක්තරා මෑණියෝ කෙනෙක් හොඳට භාවනා වැඩින අම්මා කෙනෙක් එවනවා ලියුමක්. මීතිරිගල නිස්සරණවනේ ඒ නායක ස්වාමීන් වහන්සේට. ඥානාරාම ස්වාමීන් වහන්සේට. ඒකේ තියෙනවා ඒ අම්මට බොහොම මේ තරහ යනවා කියනවා. ඉතින් තරහ යදුනහම ඒ තරහ ආවට පස්සේ බොහෝ දෙනෙක් තරහ වෙනවා කියනවා. හැබැයි ටික වෙලාවකින් ඒ කෝපය නැති වෙලා යනවා කියනවා. කියනවා මේ එයාට අවුරුදු 12000කට එහා අතීතේ පේනවා කියනවා. ඒක තියෙනවා ඒකෙන් ප්‍රධාන වූ ජීවිත තුනක් මෙතුමියගේ මේ ජීවිතේ දැන් භුක්ති විඳින දේවල් වලට හේතු වුණු ජීවිත තුනක් එයාට හොඳට ඉස්මතු වෙලා පේනවා කියනවා. ඒකෙන් එකක් තමයි කියනවා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ඇසුරු කරගෙන සිල් රැකපු ජීවිතය. ඒ කියන්නේ දේවානම්පියතිස්ස රජුරවන්ගේ මේ ප්‍රධාන බිසව අනුලා දේවිය හා එකතු වෙලා මහානදම් පුරලා තියෙනවා. මෙන්න මේක එයාට මතක කියනවා. එතුමේ කියනවා මට මේ ජීවිතේ මේ ධර්ම මාර්ගයේ ලැබෙන්න පුරුදු කරන්න උපකාර පිණිස පවතින ඒක කියලා මට හිතෙනවා කියනවා. ඊළඟට කියනවා එක්තරා ජීවිතයක හිටියා කියනවා මේ යම්කිසි රාජධානියක රජ පවුලක රාජ කුමාරියක් වෙලා බොහොම ප්‍රතාපවත් කියනවා. පුරුෂයෙක් වගේ මේ බොහොම ඡණ්ඩ චරිතයක් කියනවා. ප්‍රතාපවත් කියනවා. ඒ කාලේ තමයි මෙයාට මේ දුක් විඳින්න හේතු වෙන කර්ම කරගන්න. ඒ කියන්නේ වෙනත් රජ කෙනෙකුට කැමැත්තෙන් යුක්තව ඒ රජුරුවන්ගේ ප්‍රධාන බිසවක් ඉඳලා තියෙනවා ගැබ්ගෙන ඉඳලා තින්නේ. මොනවා හරි කේලම් කියලා ඒ රාජ බලය පාවිච්චි කරලා අර රජුරුවන්ගෙන් මේ බිසව වෙන් කරනවා. ඉතින් ඒ රජුරුව අර ඒ බිසවට අපහැදිලා ඒ බිසව හිර කරනවා. පස්සේ කාලෙක බොහොම දුක් විඳලා ඒ බිසව මිය යනවා. මේකේ විපාකයක් විදිහට මෙයාට මේ ජීවිතේ දුක් විඳින්න ලැබුණා කියනකොට ඒකේ තියෙනවා එක්තරා ජීවිතයක ඒ හේතු කරගෙන දුක් විඳා කියනවා මේ ඉන්දියාවේ දේවදාසියෙක් කියලා. තිරිසන් සතෙකුට වඩා දුක් විඳා කියනවා. මේ ජීවිතේ මේ ඥාතින් ඉදිරියේ ගරහවට ලක් වුණා කියනවා. සැමියා මෙයාව දාලා යනවා කියනවා. මේ අරකේ විපාක කියනවා. ඊළඟට කියනවා එක්තරා ජීවිතයක හිටියා කියනවා ඇට්ලාන්ටික් සාගරයේ ඇසුරු කරගෙන තිබ්බ රාජධානියක යම්කිසි පූජකාරාමයට මෙයා ඇතුළත් කරනවා. මොකද ඒකේ ප්‍රධාන හිටපු ඍෂිවරු වගේ කට්ටිය පූජකයෝ දකිනවා මෙයාට හිත වඩන්න පුළුවන් කියලා. ඉතින් ඒකේ තියෙනවා නිල්මානෙල් මල් පොකුණක් දිහා බලාගෙන නීල කසිනේ වඩන්න මෙයාව පුරුදු කරා කියනවා. මොකද මේ සත්කම් වලට භාජනය වෙන මිනිස්සුන්ට ඒ තුවාල හොඳ වෙන්න නීල ආලෝක ධාරා නිකුත් කරමින් සෙත් පතන්න පුරුදු කරා කියනවා මෙයාට. ඒ කාලේ වෛද්‍ය තාක්ෂණය බොහොම දියුණුයි කියනවා. මෙහෙම පැත්තකුත් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මිකව රෝගීන් සුව කිරීමේ ක්‍රමයක්. ඉතින් මෙතුමී කියනවා දැනුත් මට නිල්මානෙල් මල හරි ප්‍රියයි කියනවා.
නිල් පාට දකින්නකොට අහස් දකින්නකොට හිත බොහොම ප්‍රභාෂර වෙනවා කියනවා. ප්‍රභාමත් වෙනවා කියනවා. පිම්බිලා යනවා කියනවා. ඉතින් ඒ විදිහට තියෙනවා. එතකොට ඒ කියන්නේ අපිට මේ මානසිකව කෙනෙක් සූපත් කරන්න පුළුවන්. ඒවා නිවන් මඟට ඍජුව හේතු වෙන දේවල් නෙමෙයි. හැබැයි මෛත්‍රී ගුණයක් වැඩෙනවා. කරුණා ගුණයක් වැඩෙනවා. මෛත්‍රී කරුණාව කියලා කියන්නේ බොහොම පින් රැස් වෙන දේවල්නේ. එතකොට Taman විදර්ශනා ආදී දේවල් පුරුදු කරන ගමන් කෙනෙකුට අපි කියමු ඒවා කරන්න අමාරුයි කියලා. කෙනෙකුට පුළුවන් මේ වගේ දෙයක් හරි පුරුදු කරලා සාසනය හැසිරෙන්න. එක්තරා පැත්තකින් ඒක ප්‍රතිපත්ති පූජාවක්. භාවනාමය කුසලයක් වැඩෙන්නේ. ඒ කියන්නේ එක තැනක වාඩිලා ගමට රටට ලෝකයට සෙත් පතනවා. සෙත් කිරණ විහිදුවනවා. ඒක විශාල පින්කමක්. මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. ඉතින් ඒ නිසා පින්වත්නි අපි සත්‍යක්‍රියාවන් පුරුදු කරන්න ඕනේ. දැන් බොහෝ දෙනෙක් කොහේ හරි පන්සලකට හරි විහාරස්ථානයකට හරි ගිහිල්ලා භික්ෂුන් වහන්සේ නමක් හොයාගෙන තමයි සෙත් පතාගන්නේ. Taman එහෙම නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට ගිහි ඇත්තෝ පවා අනිත් අයට සෙත් පතන්න පුළුවන් විදිහට ගුණධර්ම පුරුදු කරගන්න ඕනේ. සීල් රකින්න ඕනේ. භාවනාවන් පුරුදු කරන්න ඕනේ. ඒවා මුල් කරගෙන අනිත් අයට ආශිර්වාදේ පතුරවන්න ඕනේ. අපි එහෙම වෙන්න ඕනේ. එහෙම නැත්නම් හැමදාම එක තැන ඉඳලා එහෙම හරියන්නේ නැහැ. අනිත් අයගෙන්ම සිත පතා ගන්නවා කියලා එහෙම ඉන්න ඕනේ නැහැ. ඉතින් මේ කාලේ විශේෂයෙන්ම මේ වසංගත ව්‍යසනයක් පැතිරලා යනකොට අපිට මේ ලෝක සත්වයින්ට සෙත් පතුරවලා අන් අයටත් Tamanට බොහෝ යහපත උදා කර ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම ඒ සුමේදා කුමරිය ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේලා නැති අබුද්ධෝත්පාද කාලයක අටසිල් රැකලා තිනවා රාජකීය සැප සම්පත් අතහැරලා රජ පවුලක ඉඳලා දවස් 8ක්. එතකොට අපි කොහොම වෙන්න ඕනේද නේද බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳලා. ඉතින් අපිට තව තවත් බල සම්පන්න බවට පත් වෙලා ගුණධර්ම බලය තව තවත් බලවත් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට ශ්‍රාවිකාවන් විදිහට මේ ශාසනයෙහි හැසිරෙන්නට මේ ධර්ම ශ්‍රවණමය පින ධර්ම දේශනාමය පින හේතු වාසනා වේවා කියලා සාදු කියන්න. සාදු සාදු පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීමට ප්‍රථමයෙන් අපි සුළු වේලාවක් සත්‍යක්‍රියාවක් සිදු කොට මේ සීල ලෝක සත්‍යයන්ට ඊළඟට දෙවිවරුන්ට පවා අපි සෙත් පතුරවමු ටික වෙලාවක්. ඉතින් ඒ සඳහා මේ පින්තුන් සූදානම් වන්න මා කියන දේ අසාගෙන මේ විදිහට සෙත් පතුරවන්න. ඒ සඳහා සූදානම් වන්න. අප විසින් මේ ජීවිතයේ සිදු කළා වූද සසරේ සිදු කළා වූද යම්තාක් ආමිෂ ප්‍රතිපත්ති ආදී පුණ්‍ය ධර්මයන් ඇද්ද අනෙකුත් යම්තාක් පුණ්‍ය ධර්මයන් ඇද්ද ඒ සියල්ල ඉස්මතු වෙලා මේ භාවනාමය පුණ්‍ය ක්‍රියාවට යහපත් ලෙස පවතිත්වා කියලා අදිස්ථාන කරන්න. ඒ පුණ්‍ය ශක්තිය ඉස්මතු වේවා කියලා හිතන්න. එමෙන්ම අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු ආරක්ෂක දෙවිවරු ඊළඟට ශාසන ආරක්ෂක දෙවිවරු බ්‍රහ්ම රාජයෝද අපට මේ සඳහා ආශිර්වාද කරත්වා කියලා අදිස්ථාන කරන්න. හොඳයි මා කියන දේ අහගෙන ඉන්න. ලෞතර විපස්සී බුදුරජාණන් වහන්සේද සිඛී බුදුරජාණන් වහන්සේද වෙස්සබහු බුදුරජාණන් වහන්සේද කකුසන්ද බුදුරජාණන් වහන්සේද කෝණාගමන බුදුරජාණන් වහන්සේද කාශ්‍යප බුදුරජාණන් වහන්සේද ගෞතම බුදුරජාණන් වහන්සේද ඒකාන්තයෙන්ම මහා ගුණ ඇතිසේක.
එමෙන්ම උන්වහන්සේලා විසින් දේශනා කළා වූ ධර්මස්කන්ධයද අපමණ ගුණ ඇතිසේක. ඒ උතුමන් වහන්සේලාගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේලා ඇතුළු ආර්ය මහා සංඝරුවනද අපමණ ගුණ ඇත්තෝය. ඒ බුදුරජාණන් වහන්සේලාගේද ඒ ධර්මස්කන්ධයේද ඒ ශ්‍රාවක උතුමන්ගේද ගුණ බලයිනුත් එමෙන් මේ ගුණ සත්‍යයි ඒ සත්‍යානුභාවයනුත් ලොව පහළ වී වදාළ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ බලයෙන්ුත් ඒ ගුණ සත්‍යානුභාවයෙන්ුත් මේ උතුම් දාගැබ් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා ඇතුළු ත්‍රිවිධ චෛත්‍යයන්හි අනුහසිනුත් අප විසින් පුරන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ අනුහසිනුත් අප තුළ ඇති ශ්‍රද්ධාදී ගුණ බලයෙන්ුත් ඒ ගුණ සත්‍යානුභාවයෙන්ුත් එමෙන්ම මේ ලෝකයේ සිටිනවා නොයෙකුත් ඍෂිවරු ආදී උත්තමයෝ. ඒ ඍෂි මුනිවරු ආදී උතුමන්ගේද ගුණ බලයෙන්ුත් ඒ ගුණ සත්‍යානුභාවයෙන්ුත් බ්‍රහ්මානුභාවයෙන්ුත් දේවානුභාවයෙන්ුත් අප විසින් පුරන්නා වූ පිරිත් බලයෙන්ුත් මම නිදුක් වේවා. මාහට යම්තාක් අමනුෂ්‍ය බන්ධන නොපෙනෙනා වූ යම් කිසි දෝෂාන්ධකාර තත්ත්වයන් ආදී ඇත්නම් ඒ සියල්ල දුරු වේවා. මාගේ පුණ්‍ය ශක්තිය ඉස්මතු වේවා. මාගේ රුධිර ධාතුව නිරෝගී වේවා. ස්නායු මණ්ඩලය නිරෝගී වේවා. නහර අස්ථි ආදීද නිරෝගී වේවා. විශේෂයෙන්ම ප්‍රතිශක්ති බලය තව තවත් වර්ධනය වේවා. ඒ වගේම හිස් මොළය, හෘදය, ඇස් කන් ආදී ඉන්ද්‍රියයන් නිරෝගී වේවා. කායික මානසික බලයෙන් දියුණු වේවා. සෞභාග්‍යමත් වේවා. ශාන්ත සුවයට පත් වේවා. ඊළඟට දෙමව්පියන් ඇතුළු පවුලේ සියල්ලන් විශේෂයෙන් උපකාර කරන ඇත්තන් ආදී ඇත්තන්ට සෙත් පතමු. ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේද ඒ ධර්මස්කන්ධයේද උන්වහන්සේලාගේ ශ්‍රාවක රහතන් වහන්සේලා ඇතුළු ආර්ය මහා සංඝරුවනේද පසේ බුදුරජාණන් වහන්සේලාගේද ගුණ බලයෙන්ුත් ඒ ගුණ සත්‍යානුභාවයෙන්ුත් ත්‍රිවිධ චෛත්‍යයන්හි අනුහසිනුත් අප රැස් කරන සියලු පින් බලයෙන්ුත් පිරිත් බලයෙන්ුත් ඍෂිවරු ආදී උතුමන්ගේ අනුහසිනුත් බ්‍රහ්මානුභාවයෙන්ුත් දේවානුභාවයෙන්ුත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් අපට උපකාර කරන
හිතවන්තයෝ ආදී සියල්ලෝ නිදුක් වේවා. ඒ ඇත්තන්ගේ ශරීරගත වේවා බාහිර වේවා යම්තාක් දෝෂාදී ඇත්තන්ගේ සියල්ල දුරු වේවා. ඒ ඇත්තන්ගේ පුණ්‍ය ශක්තිය ඉස්මතු වේවා. පුණ්‍ය විපාක ඉස්මතු වේවා. ආලෝකමත් වේවා. ඒ ඇත්තන්ගේ රුධිර ධාතුව නිරෝගී වේවා. ස්නායු මණ්ඩලය නහර අස්ථි ආදී නිරෝගී වේවා. හිස් මොළය හෘදය අක්මාවාදී ඉන්ද්‍රියයන් නැස්කන් ආදී ඉන්ද්‍රියයන් නිරෝගී වේවා. විශේෂයෙන්ම ප්‍රතිශක්ති ගුණය තව තවත් බලවත් වේවා. ඒ ඇත්තන්ගේ කායික බලය මානසික බලය වර්ධනය වේවා. ඒ ඇත්තන් සුවපත් වේවා. සෞභාග්‍යමත් වේවා. ශාන්ත වූ සුවයට පත් වේවා. ඒ වගේම අප සියලු දෙනාගේම පවුලේ සියලු දෙනාගේම ඉෂ්ඨකාමී දෙවි දේවතාවියෝ ආරක්ෂක දෙවි දේවතාවියෝ ඇතුළු පිරිස එමෙන්ම විෂ්ණු කතරගම සුමන සමන් විභීෂණ වැඩිමුණ්ඩ ආදී නොයෙකුත් දෙවිවරු ඊළඟට පත්තිනි මහී ආදී නොයෙකුත් දේවතාවියෝ පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බමලුත් එක් වසන සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවියෝ ඇතුළු පරිවාර පිරිස උතුම් බුදු ගුණ දම්ගුණ අරහත් උතුමෝ ඇතුළු සංඝ ගුණ බලයිනුත් ඒ ගුණ සත්‍යානුභවයෙන් පසේ බුදු ගුණ බලයිනුත් ඒ ගුණ සත්‍යානුභවයෙන් ත්‍රිවිධ චෛත්‍යයන්හි අනුහසිනුත් අප විසින් පුරන්නා වූ මේ සියලුම පින් බලයිනුත් ඒ පින් ඒ ගුණ සත්‍යානුභවයෙන් ඍෂිවරු ආදී ගුණවතුන්ගේ අනුහසිනුත් අප විසින් පුරන්නා වූ පිරිත් බලයෙනුත් එමෙන් මේ දිව්‍ය සහ බ්‍රහ්ම පිරිසෙහිද අනුහසිනුත් නිදුක් වේවා. ඒ සියලුම බ්‍රහ්මවරු දෙවිවරු දිව්‍ය 이르දීන්ගෙන් බලවත් වේවා. බ්‍රහ්ම 이르දීන්ගෙන් බලවත් වේවා. විශේෂයෙන්ම ශ්‍රද්ධාදී ගුණ බලයෙන් බලවත් වේවා. ඒ ඇත්තෝ සෞභාග්‍යමත් වේවා. ශාන්ත වූ සුවයට පැමිණේවා. එමෙන්ම මේ ලෝකයේ ආසාදිත තත්වයට ගොදුරුව ඉන්න ඒ වසංගතයට ගොදුරුව ඉන්න මනුෂ්‍යයෝ සිටිනවා. ඒ සියල්ලෝද උතුම් බුදු ගුණ, පසේ බුදු ගුණ, ඒ වගේම භාග්‍යවතුන් වහන්සේලාගේ ධර්මස්කන්ධයේ ගුණ, රහතන් වහන්සේලා ඇතුළු සංගරුවනේ ගුණ බලයිනුත් ඒ ගුණ සත්‍යානුභවයෙන්ුත් ත්‍රිවිධ චෛත්‍යයන්හි අනුහසිනුත් අප විසින් පුරන්නා වූ සීලු පින් බලයෙන්ුත් අප විසින් පුරන පිරිත් බලයෙන්ුත් ඍෂිවරු ආදී ගුණවතුන්ගේ ආනුභාවයෙන්ුත් එමෙන්ම බ්‍රහ්මානුභාවයෙන්ුත් දේවානුභාවයෙන්ුත් නිදුක් වේවා. ඒ සියල්ලන් නිරෝගී වේවා. ඒ ඇත්තන්ගේ පුණ්‍ය ශක්තිය ඉස්මතු වෙත්වා. ඒ ඇත්තන්ට ශ්‍රද්ධාදී ගුණධර්මයන් පිරීමේ අවස්ථාව ලැබේවා.
ඔවුන්ගේ රුධිර ධාතුව නිරෝගී වේවා. ස්නායු මණ්ඩලය නිරෝගී වේවා. නහර අස්ථි ආදී නිරෝගී වේවා. ඔවුන්ගේ හිස් මොළය ඇස් කන් ආදී ඉන්ද්‍රියයන් නිරෝගී වේවා. ප්‍රතිශක්ති ගුණය බලවත් වේවා. ඔහු සෞභාග්‍යමත් වේවා. ශාන්ත සුවයට පත් වේවා. මා මෙන්ම මේ ලෝකයේ වසන සියලු පිළිකා රෝගීන්, සියලු මාංශ භාග රෝගීන්, මානසික රෝගීන් ආදීහුද උතුම් බුදු ගුණ, දම් ගුණ, අරහත් උතුමෝ ඇතුළු සංඝ ගුණ බලයෙන්ුත්, පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ බලයෙන්ුත්, ත්‍රිවිධ චෛත්‍යයන්හි අනුහසිනුත්, අප විසින් පුරන්නා වූ ගුණධර්මයන්ගේ අනුහසිනුත්, ඒ ගුණ සත්‍යානුභවයෙන්ුත්, ඍෂිවරු ආදී ගුණවතුන්ගේ අනුහසිනුත්, බ්‍රහ්මානුභවයෙන්ුත්, දේවානුභවයෙන්ුත් නිදුක් වේවා. ඔවුන්ගේ ශරීරගත බාහිර දෝෂාන්ධකාර තත්ත්වයන් දුරු වේවා. ඔවුන්ගේ සසරගත පුණ්‍ය ශක්තින් නිස්මතු වේවා. ආලෝකමත් වේවා. රුධිර ධාතුව නිරෝගී වේවා. ස්නායු මණ්ඩලය නිරෝගී වේවා. නහර අස්ථි ආදීද නිරෝගී වේවා. ඔවුන්ගේ හිස් මොළය, හෘදය, ඇස් කන් ආදී නොයෙකුත් ඉන්ද්‍රියයන් නිරෝගී වේවා. ප්‍රතිශක්ති ගුණය බලවත් වේවා. සෞභාග්‍යමත් වේවා. ශාන්ත සුවයට පත් වේවා. එමෙන්ම මේ ලෝකයේ සිටින නොයෙකුත් දරිද්‍රතාවයන්ගෙන් පීඩිත මනුෂ්‍යයෝ, අප්‍රිකාව වගේ රටවල ඉන්නවා ගොඩාක්. ඒ සියල්ලෝද උතුම් බුදු ගුණ බලයෙන්, ඒ ධර්ම රත්නයන්ගේ ගුණ බලයෙන්, ඒ රහතන් වහන්සේලා ඇතුළු ආර්ය මහා සංඝරුවනේ ගුණ බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, ඒ සියලු උතුමන්ගේ සාය ධර්මස්කන්ධයන්ගේ ගුණ සත්‍යය, ඒ සත්‍ය අනුභවය ත්‍රිවිධ චෛත්‍යයන්හි අනුහසින් අප රැස් කරන සියලු පින් බලයෙන්, මේ පුණ්‍ය ධර්මයන්ගේ සත්‍යානුභවයෙන්, ඍෂිවරු ආදී උතුමන්ගේ අනුහසින්, බ්‍රහ්මානුභවයෙන්, දේවානුභවයෙන් අප පුරන පිරිත් බලයෙන් නිදුක් වේවා. ඒ දිලිඳු මනුෂ්‍යයෝ සසරගත පුණ්‍ය විපාකයන් අත්විඳිත්වා. ඔවුන්ගේ පුණ්‍ය විපාක ඉස්මතු වේවා. ශ්‍රද්ධා ආදී ගුණයන්ගෙන් දියුණු වේවා. ඔහු සුවපත් වේවා. රුධිර ධාතුව නිරෝගී වේවා. ඔවුන්ගේ ස්නායු මණ්ඩලය, නහර අස්ථි ආදී නිරෝගී වේවා. ඔවුන්ගේ හිස් මොළය ආදී ඉන්ද්‍රියන් නිරෝගී වේවා. සුවපත් වේවා.
ප්‍රතිශක්ති ගුණය තව තවත් බලවත් වේවා. සුවපත් වේවා. ඔහු සෞභාග්‍යමත් වේවා. අප රැස් කරන මේ සියලු පින් බලයෙන් ඔවුන්ට ආහාර පාන වස්ත්‍ර ආදී දේවල් ඔවුන් ප්‍රාර්ථනා කරන යහපත් වූ සෞභාග්‍යයන් ලබත්වා. නිසි කලට වැසි ලබත්වා. ප්‍රනීත වූ සුළං රැලිද අත්විඳිත්වා. ඔවුන්ට ඒ හුස්ම ගන්නට පවා පිරිසිදු වාතාශ්‍රය ලැබෙත්වා. සුවපත් වේවා. ඊළඟට අපි සෙට් කරමු ඔබගේ ඔය පුණ්‍ය භූමියට, ඒ වගේම ඔබගේ වාසස්ථාන ආදියට උතුම් බුදුරජාණන් වහන්සේලාගේ අනුහසින්, ඒ ධර්මස්කන්ධයන්ගේ අනුහසින් රහතන් වහන්සේලා ඇතුළු ආර්ය මහා සංඝරුවනේ ගුණ බලයෙන්, පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ බලයෙන්, ඒ ගුණ සත්‍යානුභවයෙන් ත්‍රිවිධ චෛත්‍යයන්හි අනුහසින් අප රැස් කරන සියලු පින් බලයෙන් මේ පුණ්‍ය ධර්මයන්ගේ සත්‍යානුභවයෙන් ඍෂිවරු ආදී උතුමන්ගේ අනුහසින් බ්‍රහ්මානුභාවයෙන්, දේවානුභාවයෙන්, පරිත්‍රාණයන්ගේ අනුහසින් ඔබගේ ඒ පුණ්‍ය භූමියෙහි ඇති සියලු දෝෂාදී දුරු වේවා. ඒ භූමිය දාලෝකමත් වේවා. එමෙන්ම ඔබගේ අපගේ ඒ වාසස්ථානයන්ද ආලෝකමත් වේවා. දෝෂ රහිත බවට පත් වේවා. ආලෝකමත් වේවා. විශේෂ අභිප්‍රායන් ආදී තිබෙනවා නම් ඔබට අදිෂ්ඨාන කරන්නට පුළුවන්. සත්‍යක්‍රියාවන් ලෙස මේ මොහොතේ පෞද්ගලිකව බයි සමාධිය බැසත්වා කියලා අදිෂ්ඨාන කරන්න. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව සිදු කරමු. මේ දිනවල විශේෂයෙන්ම මේ විදිහට සත්‍යක්‍රියා කිරීම හොඳයි. ඒ වගේම Tamanට පුළුවන් නම් පිරිත් පැන් වගේ දේවල් අපි ගත්තොත් දැන් උදේ දැන් අද හවසනේ ඔබට
එතකොට පිරිත් පැන් කලයක් වගේ බුද්ධාසනය අසල තබලා ඒක හෙට උදේට පිරිත් නූලක් දාලා පිරිත් කරලා ওই විදිහට සත්‍යක්‍රියා කරන්න පුළුවන් මේ අර විදිහට මේ සත්‍යානුභාවයෙන් මේ පිරිත් පැන් ආශිර්වාදාත්මක බවට පත් වේවාදී වශයෙන් එහෙම කරලා උදේට වගේ බොන්න පුළුවන්. ඒතර උදේ තියෙන එක හවස. හවස එක උදේ මේ විදිහට පුළුවන් අනිත් අයට දෙන්න පුළුවන්. ඒ දරුවන්ට එහෙම මේ වගේ දේවල් පුරුදු කරන එක හොඳයි. ඒතර දෙමව්පියන්ටත් ඒ යාලා ඒක ගෞරවයෙන් සැලකිල්ලෙන් කරනවනේ. යාලට ඒකෙන් යාලා වර්ණනා කරන්න පුළුවන් යහපතක් පිණිසනේ හේතු වෙන්නේ. ඉතින් මේ දිනවල ගෙවල් වල ඉන්නකොට කරන්න ඒ වගේ වැඩ යොදා ගන්න පුළුවන්. රතන සූත්‍රයේ විශේෂයෙන්ම උපකාර වෙන දවසට 7 වතාවක් වගේ එක වෙලාවක් එකම වෙලාවක කරනවා නම් ඒක බලය වැඩි. මම අහලා තියෙනවා ඒක ඇත්තටම මේ කියන්නේ දෙවිවරු පවා ඒ සම්බන්ධයෙන් අවධානයකට යොමු වෙන ගතියක් තියෙනවා කියන එක මම අහලා තිබෙනවා. එකම වෙලාවක ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඔබ ඒ වගේ කාලසටහනකට ඇතුළත් කරගන්න විශේෂයෙන්ම පිරිත් පැන් ආදී දේවල් අපේ මේ සිංහල මිනිස්සු ඉස්සර පාවිච්චි කරලා තියෙනවා. හැම ගෙදරකම පිරිත් පැන් කලයක් පිරිත් නූලක් තිබිලා තියෙනවා. ඒවා පස්සේ නැති වෙලා ගියාට. ඉතින් මේ දවස්වල මේ වගේ දේවල් කරන්න අනිත් අයට පිරිත් පැන් ටිකක් එහෙම දෙනකොට සතුටක් නේ. Taman පුරන ගුණධර්මයන්ට තව අලුතින් දෙයක් ඇඳාගත්තා වෙනවා. ඉතින් මේ විදිහට කරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ රැස් කළා වූ සීලෝම මේ පුණ්‍ය ධර්මයන්ගේ ප්‍රධාන කොටස අප විශේෂයෙන්ම අපගේ ස්වාමින්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම රජිත පෙරේරා මහත්මයාටත් හේමාලි මහත්මිය පෙරේරා මහත්මියටත් අතුළු පවුලේ ඇත්තන්ට දෙන්නට ඕනේ අනුමෝදන් කරන්නට ඕනේ. ඉතින් විශේෂයෙන්ම මේ රැස් කළා වූ සීලෝම පුණ්‍යානුභව බලයෙන් ත්‍රිවර්ණ යනුහසින් දේවානුභාවයෙන් බ්‍රහ්මානුභාවයෙන් අපගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ලෝවාසී සිල් ගුණදම් පුරණ සංඝ රත්නය නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. ඒ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කායික බලෙන් මානසික බලෙන් වැඩිත්වා. ඒ ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට තව තවත් බුදු සසුනේ බලවතුන් බවට පත් වෙන්නට මේ සියලුම පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක්ම වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගේ අනුහසින් බ්‍රහ්මානුභාවයෙන් දේවානුභාවයෙන් මේ උතුම් සෑරජුව ඇතුළු සියලු ත්‍රිවිධ චෛත්‍යයන්හි අනුහසින් මේ ධර්ම දේශනාව සඳහා ප්‍රධාන දායකත්වයෙන් දරන කැනඩාවෙහි පදිංචි පින්වත් රජිත පෙරේරා මහත්මයා හේමාලි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියල්ලෝ විශේෂයෙන්ම මේ අත්තු බලාපොරොත්තු වෙනවා මේ ජීවත් වන පින්වත් තාත්තට සිත පතන්න සුවපත් භාවයෙන් පිණිස හේතු වේවා කියලා. ඉතින් ඒ ඇතුළු මේ පවුලේ සියල්ලෝ නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්තා කරන ධාර්මික කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දියුණු වීම පිණිස මේ පින් පවතිත්වා. තව තවත් පින්දහම් ආදී රැස් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බලවතුන් බවට පත්වීම පිණිස මේ සියල්ලක්ම ආශිර්වාදාත්මක හිසරැඳි මිනිකිරුලක්සේ පිහිටත්වා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ ඔබ සියලු දෙනාටත් ඔබ අප සියලු දෙනාගේම මේ දෙමව්පියන්ටත් ඒ වගේම මේ පින්තුන්ගේ දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් පවතිත්වා. විශේෂයෙන්ම ඒ මැනිබෝට් බෞද්ධ විහාරයට සම්බන්ධ වෙලා ඒ ස්වාමීන්ද්‍රයන් වහන්සේට සිව්පසෙන් ආදී උපකාර කරන ඒ ස්ථානයේහි කටයුතු සොයලා බලන සියලුම උපාසක උපාසිකාවන් ඇතුළු ඒ පවුල්වල සියලු දෙනාද නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා. ඒ වගේම ඒ පින්වත් සුගතසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සියල්ලෝ ඒ වගේම අපගේ දෙමව්පියන් ඇතුළු සියල්ලෝ සුවපත් වේවා. ඒ සියලු දිනාටම බුදුසසුනේ බලවතුන් බවට පත් වෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක්ම වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගටිකාර සහම්පති සනන් කුමාරාදී බ්‍රහ්මරාජවරු දැකබලා සතුටු වෙත්වා. ඒ වගේම ඍෂි මුනිවරුන් වහන්සේලා ඒ වගේම සොනිමිත දෙවියන් එම දේවතාවිය. ඒ කියන්නේ විශාඛා උපාසිකාව තමයි දැන් සොනිමිත දේවතාවුන් වහන්සේගේ ප්‍රධාන බිසව. ඉතින් එතුමිය අනුමෝදන් වෙත්වා පරිවාර පිරිස සමගින්. ඒ වගේම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මාතෘ දිව්‍ය රාජ්‍ය අනාථ පිණ්ඩික ජීවක සොයාමාදී දෙවිවරු මෙපින් බලෙන් සුවපත් වේවා. ඒ වගේම දුටුගැමුණු රජතුමා කාවන්තිස්ස රජතුමා විහාර මහා දේවිය දේවී ඒ වගේම මේ උතුම් සෑරජු බුදුසසුනට සාදවා පූජා කළා වූ දේවානම්පියතිස්ස රජතුමා ආදී උත්තමයෝ සද්ධාතිස්ස ආදී රජවරු ලක්දිව බුදුසසුන වෙනුවෙන් බොහෝ කැපවීම් සිදු කොට මිය පරලෝක ස්වර්ගයෙහි සිටින්නා වූ සියලු දෙවි දේවතාවෝ මෙපින් බලෙන් සුවපත් වේවා. ඒ වගේම සක් දෙවිඳුන් විශ්වකර්ම දෙවියන් ඇතුළු පරිවාර දෙවි දේවතාවෝ සුවපත් වේවා.
දතරාෂ්ට විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දෙවියෝ ඇතුළු පරිවාර දෙවි දේවතාවියෝ සුවපත් වේවා. ඒ වගේම මේ දෙවිවරුන්ගේ 91ක් බැගින් වන ඉන්ද්‍ර නම් වූ පුත්‍ර දේවතාවෝ සුවපත් වේවා. ඒ වගේම ඉන්ද්‍ර සෝම වරුණ ආලවක සාතාගිරි හේමවත සුමන දදිමුග සේවක මණිබද්ද සේරිස්සක පජ්ජුන් ආදී සින්පති දෙවිවරු සුවපත් වේවා. ඒ සියලු දෙවිවරුන්ගේ පරිවාර පිරිස සුවපත් වේවා. කුම්භීර ආදී යක්ෂ සින්පතිවරු සුවපත් වේවා. චන්ද්‍ර සූර්ය දෙවියෝ ඇතුළු පරිවාර පිරිස සුවපත් වේවා. ඒ වගේම විෂ්ණු දෙවියන් කතරගම සුමන සමන් විභීෂණ දැඩිමුණ්ඩ කළු බණ්ඩාර ආදී දෙවිවරු බණ්ඩාර දේවතාවුන් වහන්සේලා සියල්ලෝ ඒ වගේම සොළොස්මස්ථාන භාර දෙවිවරු සියල්ලෝ අයනායක ආදී දෙවිවරු සුවපත් වේවා. ගම්භාර ආදී දෙවිවරු සුවපත් වේවා. ඒ වගේම ඔබ අප සියලු දෙනාටම උපකාර කරන ආරක්ෂක දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ඇතුළු පරිවාර පිරිස සුවපත් වේවා. ඒ වගේම මේ පත්තිනි මහී මණිමේකලා ස්වර්ණමාලී ලක්ෂ්මී සරස්වතී ආදී නොයෙකුත් සම්‍යක් දෘෂ්ටික දේවතාවුන් වහන්සේලා ඇතුළු මේ පිරිස සුවපත් වේවා. ඒ වගේම මුචලින්ද චෝලෝදර මහෝදර මණියක්ඛික ආදී නාරජෝරු ඇතුළු පිරිස සුවපත් වේවා. සංඛ පත්මාදී මේ නොයෙකුත් දෙවිවරු ඇතුළු පිරිස සුවපත් වේවා. ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්නතුන්ටත් ඒ වගේම ලෝවාසී ජනතාවට විශේෂයෙන්ම ඒ වසංගත රෝගාදයට ගුදුරුව සිටිනා වූ සියලු දෙනාට ආශිර්වාද කරත්වා. ඒ සියලු දෙවිවරුන්ට කැමැති බෝධියකින් නිවීම පිණිස මේ පින් හේතු වේවා. සතුටින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ සියලුම පුණ්‍යානුභව බලයෙන් අපි මළගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අතීතයේ බුදු සසුනුවණින් බොහෝ කැපවීම් සිදු කොට අපවත් වූ සංඝ රත්නයක් වැඩ සිටිනවා. ඒ උත්තමයෝ මෙපින් බලෙන් සුවපත් වේවා. ඒ වගේම කැප්පෙටිපොළ අධිකාරම් ආදී නොයෙකුත් ජාතික වීරවරු මෙපින් බලෙන් සුවපත් වේවා. ඒ වගේම විශේෂයෙන්ම අප සිහිපත් කරන දසමහා යෝධීන්ගෙන් බොහෝ දෙනෙක් අද ස්වර්ගයේ සිටින නන්දි මිත්‍රාදී සියල්ලෝ මෙපින් බලෙන් සුවපත් වේවා. ඒ වගේම මෑතකදී අපවත් වූ ඩෙන්මාර්ක් ජාතික ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේත් අප සිහිපත් කරන උන්වහන්සේත් සුවපත් වේවා. ඒ වගේම රටදේ වෙනුවෙන් ජීවිත පූජා කළා වූ රණවිරුවෝ ආදී හුද මෙපින් බලෙන් සුවපත් වේවා. ඒ සියලු දෙනාටම බුදු සසුනේ පිහිට පිණිස මේ පින් හේතු වේවා. සතුටින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ. සුභ මංගල්‍ය වේවා හැම දෙවියෝ රකිත්වා උතුම් බුද්ධානුභාවයෙන් උතුම් ධම්මානුභාවයෙන් උතුම් සංඝානුභාවයෙන් සැමට සිත සැලසේවා. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංචයං බලං අරහන්තානංච තේජේන රක්ඛම් බන්ධාමි සබ්බසෝ. උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.